ආර්ථිකය ගැන තමයි හැමෝගෙම කතාව. ආර්ථිකයට මොකද වෙන්නේ? අපේ ආදායමට මොකද වෙන්නේ? අපේ වියදමට මොකද වෙන්නේ? විවිධ ප්‍රශ්න හැමෝටම තියෙනවා, හැමතැනම අහනවා. ආර්ථිකය ගැන කවදාටත් වඩා ලංකාවේම ජනතාව කතා කරන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. කොහොම වුණත් අපි නිතරම කියනවා වගේ මේ ආර්ථිකය හොඳ නරක කරන්න තීරණ ගන්න අවසාන අයිතිය සහ බලය තියෙන්නේ ජනතා නියෝජිතයන්ට. ජනතාවගේම කතරෙන් පත්වෙච්ච ජනතා නියෝජිතයෝ තමයි පක්ෂ විපක්ෂ ඇමතිකන් දැරුවත් නොදරුවත් ඔවුන්ගේ අතේ තමයි අවසාන පරමාධිපත්‍ය බලය තියෙන්නේ. ඉතින් අපි එළියේ ඉඳලා අදහස් කොච්චර දුන්නත් ඒ අදහස්වල ಗುಣ අගුණ දොස් කියලා මැනලා දේශපාලනමය වශයෙන් සාර්ථක වෙන දේවල් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ට. ඉතින් ඒ නිසා අපි අද සාකච්ඡා කරන්නේ ආචාර්ය චරිත හේරත් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි දේශපාලන පක්ෂයක් විදිහට එතුමා නියෝජනය කරන්නේ. නමුත් ඊට වඩා බැරෑරුම් වගකීමක් එතුමා දරනවා. ඒ තමයි කෝප් කමිටුවේ සභාපති ධූරය දරන්නේ ආචාර්ය චරිත හේරත් මැතිතුමා. ඉතින් අපි එතුමත් එක්ක අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ ආර්ථිකය මොන වගේද, ආර්ථිකයට මොකද වෙන්නේ කියලා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා බොහොම ආදරෙන්. අයිබෝන් දන්නත් අයිබෝන්. බොහොම ස්තුතියි අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. මම කැමතියි මුලින්ම දැනගන්න ලංකාවේ ආර්ථිකය සහ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා කියනවා. සමහරව කියනවා අර්බුදයක් නෑ, මේක කොවිඩ් තත්ත්වයට එක්ක ආපු ප්‍රශ්නයක් කියලා. මම කැමතියි ඔබතුමා රාජ්‍ය සේවයේ ඉඳලා තියෙනවා, ඒ වගේම ඔබතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ඔබතුමා කෝප් කමිටුවේ ඉන්නවා, පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමාට සාමාන්‍ය කෙනෙක්ට වඩා හොඳ පරාසයක් අධ්‍යයනය කළා. ඔබතුමා පුවත්පත් වලට ලිපි ලියන, ඔබතුමා මේ කාරණේ හොඳට දන්නවා. ඔබතුමා මොකද මේක හිතන්නේ? මුලින්ම දනනාත් ඉතාම ස්තුතියි මේ සාකච්ඡාවට ඇඩ්වොකේට් ආයතනයෙන් මට ආරාධනා කිරීම ගැන. ඇත්තටම මම හිතන්නේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒක නිකන් බොරුවට අපි නිකන් අපිට ඇහෙන්න කතා කරලා වැඩක් නැහැ. එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක මේ ආණ්ඩුවයි විපක්ෂයයි අතර තියෙන ගැටුම ඇතුලේ කවුද මේකේ වග කියන පුද්ගලයා කියලා හොයන විදිහ එකක් නෙමෙයි. ඊට වඩා පළල් අර්බුදයක් රටක් විදිහට අපිට තියෙනවා. අපේ ආර්ථිකය, අපේ දේශපාලන ක්‍රමය පිළිබඳ. එහෙම නැත්නම් මේකට මම තනි වචනයකින් කිව්වොත් දේශපාලන ආර්ථිකය, පොලිටිකල් ඉකොනොමි එක පිළිබඳව පළල් ප්‍රශ්නයක් පහුගිය අවුරුදු 73ම තියෙනවා. මේකේ අද වෙනකොට අපි ඊටාම තීරණාත්මක ඉමකට ඇවිල්ලා තියෙනවා. මේකෙන් එළියට යන විදිහ ගැන පැති දෙකකින් කතා කරන්න වෙලා තියෙනවා. එකක් තමයි මැක්‍රෝ පික්චර් එක. ඒ කියන්නේ සාර්වාර්ථික සිතුවම චිත්‍රය අපිට තේරුම් කරගන්න වෙනවා. ඊළඟට මයික්‍රෝ නැත්තම් ශුද්‍ර ආර්ථික, එදිනෙදා ජීවිතයේ ආර්ථික ක්‍රියාදාමය කොහොමද අපි කළමනාකරණය කරන්න කියලා අපිට හිතන්න වෙනවා. ඒ නිසා මැක්‍රෝ සහ මයික්‍රෝ, සාර්වාත්‍රික සහ ශුද්‍ර ආර්ථික කියන මේ පැති දෙකෙන්ම බරපතල වෙනස් වීමක් රට සමාජය ඉල්ලා හිටිනවා. ඒකට හේතුව අවුරුදු 73ක ආර්ථික ක්‍රමවේදයේ ගැටලුකාරීත්වයක් නිසා. මම මේක පැරඩයිම් 3ක ඉතිහාසයක් විදිහට තමයි දකින්නේ. හොඳයි. දැන් ඔබතුමා කිව්ව 73 වසරකම ආපු ප්‍රශ්නයක කූට ප්‍රාප්තිය වෙන්න, කූට ප්‍රාප්තියට වඩා මම හිතන්නේ මේ ප්‍රශ්නේ එච්චර කල් ආපු නිසා ආපු තත්වයක් කියලා. ඇත්තටම ඔබතුමා හිතන විදිහට කොතනද වැරදුනේ? මැක්‍රෝ පැත්තෙන් අපිට මොන පැත්තෙන්ද වැරදුනේ? මයික්‍රෝ පැත්තෙන් අපිට කොහෙන්ද වැරදුනේ? නෑ, ඇත්තටම වැරදුනාද හරි ගියාද කියන එකටත් වඩා මේ ප්‍රශ්නේ පදනම දනනාත් මම හිතන්නේ අපි නිදහස ලැබපු 1948 ඉඳලා 970 වෙනකන් ආණ්ඩු 4-5ක් තිබුණාට 48 ආණ්ඩුවක් තිබුණා, 52 තිබුණා, 60 තිබුණා, 65 තිබුණා. ඒ ආණ්ඩු UNP ශ්‍රී ලංකා දෙකොල්ලම කෙරුවට ඒ කාලය තුල මම කියන්නේ මේකේ පළවෙනි සුසමාදර්ශය, පළවෙනි පැරඩයිම් එක අපේ ආර්ථිකයේ ඒ අය සම්භාව්‍ය ආර්ථික ක්‍රමවේදයක් එක්ක යම් දුරකට රාජ්‍යයේ වපසරිය ආරක්ෂා කරගෙන යන්න ඕනයි කියන අදහසේ තමයි හිටියේ. හැබැයි ඒකේ දෙවෙනි සුසමාදර්ශය මම හිතන්නේ 70 77 කාලේ, ඒ කාලය තුල මේක සම්පූර්ණ වෙනස් වුණා මේ ආර්ථික ක්‍රමය. ආර්ථික ක්‍රමය විතර නෙමෙයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකුත් ආවා 70 72. ඒ අලුත් 70 77 ආණ්ඩු ක්‍රමය ඇතුලේ පැහැදිලිවම පෙන්වුම් කරේ රාජ්‍යයේ වපසරිය ශක්තිමත් කරන අතර පෞද්ගලික අංශය යම්කිසි ආකාරයකට සංවෘත වහපු ආකෘතියක් ඇතුලේ යන්න ඕන කියලා අපි වාගේ පුංචි රටකට එළියට එන්න පුළුවන් ක්‍රමය කියලා. හැබැයි ඒකත් බරපතල විදිහට ඒක මැක්‍රෝ විදිහට, සර්වාත්‍රික විදිහට යම් දුරකට සාර්ථකත්වයක් තියෙන්න පුළුවන්. හැබැයි ශුද්‍ර විදිහට එදිනෙදා ජීවිතයේ මිනිස්සුන්ට විශාල අභියෝග ගෙන දුන්නා.
ඔබ දන්නවා පෝලිං ඇවිල්ලා ඔබ ඉපදිලත් නැතුව ඇති විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ඒ නිසා 77 තුන්වෙනි ආර්ථික සුසමාදර්ශය මගේ තේරුම් ගැනීමට අනුව ආවා. ඒ කියන්නේ රාජ්‍ය යම් දුරකට කුඩා වෙමින් පෞද්ගලික ව්‍යවසායකත්වයේ වර්ධනය කරන විවෘත වූ ආර්ථික ක්‍රමයක් කියලා. මේ තුනේදිම එක පැත්තකින් ආර්ථික මොඩලය තෝරනකොට දේශපාලන මොඩලය මේකට විරුද්ධව වැඩ කරා. එහෙම නැත්නම් දේශපාලන මොඩලය හොඳට තෝරනකොට ආර්ථික මොඩලය එකට විරුද්ධව වැඩ කරා. ඒ නිසා මම හිතන්නේ අපේ අවුරුදු 73ක ඉතිහාසය සුසමාදර්ශ පැරඩයිම් තුනක් ඇතුලේ පේනවා. එකක් 48 ඉඳලා 70 වෙනකන්, අනික 70 ඉඳන් 77 වෙනකන්, අනිත් එක 77න් මෙහාට. අපි මේ තුන්වෙනි එක ඇතුලේ ඒ නිසා අපි විශාල ප්‍රශ්න ගණනාවකට හිර වෙලා තියෙනවා. ඒ අනුව අපේ විදේශ සංචිත දන්නා පුංචි රටක් නිසා දැන් මේ විදේශ සංචිත ගැනත් විශාල මිත්‍යා දෘෂ්ටි ගොඩක් තියෙනවා. විදේශ සංචිත රටකට අවශ්‍ය වෙන්නේ ඒ රටේ ප්‍රමාණය අනුව. විදේශ සංචිත වල බලපෑම වැඩි වෙන්නේ. අපේ වාගේ රටක සේවාවන් සහ භාණ්ඩ වලින් සෑහෙන ප්‍රමාණයක් විදේශයත් එක්ක ගැට ගැහිලා තියෙනවා. තෙල් නෑ තෙල් ගේන්න ඕන, ගෑස් නෑ ගෑස් ගේන්න ඕන, කිරිපිටි නෑ කිරිපිටි ගේන්න ඕන, සිමෙන්ති නෑ සිමෙන්ති ගේන්න ඕන, තිරිඟු පිටු නෑ තිරිඟු පිටු ගේන්න ඕන. මෙහෙම ගැට ගැහිලා තියෙනවා. අන්න එතකොට විදේශ සංචිත විදේශ මුදල් අපේ ආර්ථිකයට කරන බලපෑමේ විශාල බලයක් තියෙනවා. එහෙම නැති රටවල් තියෙනවා ලොකු බලයක් නෑ. දැන් ලොකු රටක් ගත්තොත් චීනය වගේ ඒ රට තුල විදේශ මුදල් ඒ රට තියෙනවා. නමුත් ඒ වුණාට ලොකු බලපෑමක් ඒක ඇතුලේ නෑ. රට ඇතුලේ ක්‍රියාදාමයන් විදේශ මුදලට වඩා රට ඇතුලේම निराකරණය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට එහෙම බෑ. ඒ නිසා අපේ රටේ මේ විදේශ මුදල් ගලායේ මේ ක්‍රියාදාමය, ණය, අපනයනය, සංචාරක ව්‍යාපෘති සහ අපි ගත්තොත් විදේශ ශ්‍රමික මේ වාගේ තල ගණනාවක වෙනවානේ. මේ වගේ යම් බලපෑමක් වෙච්ච ගමන් රටට ඒක විශාල බලපෑමක් වෙනවා. ඊළඟට අපි මෙතෙක් ගත්ත ණය පද්ධතියට ගෙවන වාරික හැම මාසෙම හැම වර්ෂෙම විශාල වශයෙන් වැඩි වෙනවා. මේ වර්ෂේ බිලියන 6ක විතර ගෙවීමක් තියෙනවා. ඒතකොට ඒකත් එක්ක මේක තවත් වැඩි වෙනවා. ඒ නිසා බිලියන අපිට වසරකට ඕන කරන විදේශ සංචිතවල ගාන බිලියන 20ක් විතර අපේ වැඩවලට අවශ්‍ය වෙනවා. තව 6ක් විතර ගෙවන්න අවශ්‍ය වෙනවා. බිලියන 26ක් විතර අවශ්‍ය වෙනවා. හැබැයි අපි ගණන් බලලා තියෙනකොට තියෙන ආකාරයට බිලියන 16ක් 17ක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය බරපතලට මේ වසරක මම මේකේ බරපතලට තියෙනවා. ඉතින් ඒ නිසා විදේශ මූල්‍ය පිළිබඳ ගැටලුව රටේ කවදාටත් වඩා බරපතල දැනකට රටේ ආර්ථිකය ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ණය ලබා ගන්න පුළුවන් එකේ සීමාවත් පන්නලා තියෙනවා. ණය වාරික ගෙවීම ආරම්භ කරලා තියෙනවා බරපතල විදියට. අපනයනේ යම්කිසි බලපෑමක් ලෝකමය තත්ත්වයේ තුල තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇවිල්ලා තියෙනවා. සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ලබා දීම මේ එක්ස්චේන්ජ් රේට් එක. ඒ කියන්නේ අපි විදේශ මුදල් වලට ගෙවන මුදල් වල ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නෙත් එක තවත් සීමා වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. මේක එකක්. හැබැයි මේක විසඳන්න පුළුවන් වෙන්නේ අර මංගේ ඉස්සලා කියපු සාර්වාර්ථික මැක්‍රෝ ඉකොනොමික් පික්චර් එක ගැන අදහසක් ඇතුව. හැබැයි දේශපාලන සංවාදයේ මීට වඩා වැඩි ඉඩක් තියෙන්නේ මේ පුංචි ප්‍රශ්න වලට, මයික්‍රෝ ඉෂුස් වලට. ඒ කියන්නේ කොහොමද ගම්වල මිනිසුන්ට යම් මුදලක් ලබා දෙන්නේ, කොහොමද රුපියල් ආර්ථිකය සංසරණය කරන්නේ, කොහොමද මේකේ වේගය ලබා ගන්නේ, කොහොමද ගම ඇතුලේ ප්‍රශ්නයක් එන්නේ නැතුව තියාගන්නේ වගේ ප්‍රශ්න. ඒ නිසා මේ රුපියල් ආර්ථිකයත් විදේශ මුදල් නෙමෙයි රුපියල් ආර්ථිකයත් අර්බුදයකට ගිහිල්ලා ඒකට විවිධ උපක්‍රම යොදමින් ඉනවා. ඒ නිසා අපි ඉන්නේ මෙන්න මේ වගේ ආර්ථිකයේ ද්විමාන ගැටලුවක්. මේක පෙරලා එකක් බවට පත් වෙනවා ද්විමාන ගැටලුවක් එක්ක. ඒ නිසා මම හිතන්නේ මේක ගැන පළල් විදිහේ තේරුම් ගැනීමක් අවශ්‍යයි විසඳන්න ඉස්සලා. මේක කොහොමද පළල් විදිහේ තේරුම් ගැනීමක් ඕන කියලා ඔබතුමා ප්‍රකාශ කරා. ඒ වගේම පැති දෙකකින් මේ ප්‍රශ්නේ තියෙනවා කියලා ඔබතුමා පිළිගත්තා. ඒ වගේම අර්බුදයක් තියෙන බවත් අපි හැමෝම පිළිගන්න ඕන කියන මතය තමයි ඔබතුමා ඉන්නේ. මොකද්ද මේකට දෙන්න පුළුවන් විසඳුම? මේක අර චිත්‍රයක සුදු අලුත්ම කොලයක අඳින චිත්‍රයක් නෙමෙයි. දැනට තියෙන තිබෙන ප්‍රශ්නත් එක්ක මේක සාමාන්‍යයෙන් අලුතෙන්ම කරනවා වගේ නෙවෙයි. හැදිලා තියෙන චිත්‍රයක් තමයි කෑලි එහෙට මෙහෙට කරලා අනිත් කට්ටියට රිදෙන්නේ නැති වෙන්න මේක ඔබතුමා කියන විදිහට හදන්න ඕනේ. මොකද්ද අපිට කරන්න පුළුවන් මේකට? මම හිතන්නේ එක ප්‍රශ්නයක් තමයි අපි ආණ්ඩුව විදිහට මම මෙතන කියන්නේ මගේ පෞද්ගලික අදහස. ආණ්ඩුව විදිහට අපි මේ ප්‍රශ්නය පළල් ආකෘතියක් ඇතුලේ තේරුම් ගන්න ඕන. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි එක ඒ ප්‍රශ්නය අපි බලන්න ඕන කොහොමද මේ විදේශ සංචිත විදේශ මූල්‍ය සංසරණය
ශක්තිමත්ව ඉස්සරහට ගෙනියන්න කරන ධනාත්මක මැදිහත් වීම මොනවද? ඒ වගේම අපිට මේ මොහොතේ සමහර බරපතල තීරණ වලට යන්න වෙයි. ඒ කියන්නේ සමහරු නිතරම කෑ ගහනවානේ මේක IMF එකට ගියේ නැත්තේ ඇයි අරකද මේකද කියලා. මට හිතෙන්නේ අපිට බොහොම බරපතල තීරණ තියෙනවා. එකක් තමයි IMF එකට යන එක එච්චර බරපතල තීරණයක් නෙමෙයි. මොනවද බරපතල තීරණ? සමහර වෙලාවට අපිට මේ ණය වාරික අවුරුද්දේ බිලියන 6ක විතර ණය වාරික ගෙවීම සම්බන්ධව අපිට යම්කිසි ප්‍රතිසාකච්ඡාවකට යම්කිසි කළමනාකරණයකට නොගෙවා ඉදීමේ නෙමෙයි මම කියන්නේ. නමුත් ඒ ගෙවීමට අපහසුතාවය පිළිබඳව පළල් සාකච්ඡාවකට විවෘත සාකච්ඡාවකට සමහර විට අපිට යන්න වෙයි. සමහරව කල්පනා කරනවා එහෙම ගිය ගමන් රට රේටින් වලින් යටට යනවා නේද කියලා. දැනටම අපිට රේටින් වල බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් කොහොමත් අපි රේටින් වල ඉන්නේ හොඳ තැනක නෙමෙයි. ඒ නිසා අලුතෙන් ණය දැන් සමහර දේශපාලන මම දැක විපක්ෂය කල්පනා කරනවා අලුතෙන් ණය ගන්න නම් මේ රේටින් ප්‍රශ්නය ආරක්ෂා කරගන්න ඕන. රේටින් තත්ත්වයේ තියාගන්න නම් ණය ගෙවන්න ඕන. ණය ගෙවන්න නම් IMF එකට යන්න ඕන. ඔය වාගේ පැහැදිලි එකක් තමයි කියන්නේ. නමුත් මට හිතෙන්නේ අපිට එකක් තමයි IMF එකට යන්නේ. හැබැයි එහෙම නැත්නම් අපිට මේ ණය ගෙවීම සම්බන්ධව සාකච්ඡාවකට යන්න වෙයි. ඒ දෙක ඊටාම වැදගත්. මොකද අපිට තියෙන ඊළඟ අවුරුද්දේ ඊළඟ කාර්තුවල අපිට තියෙන අපිට ලැබෙන්න නියමිත විදේශ සංචිත. ඒ කියන්නේ අපනයනෙන් ටුවරිසම් වලින් වගේ සංචාරක ව්‍යාපාරයෙන් වගේ ලැබෙන්න තියෙන විදේශ සංචිත සමහර වෙලාවට අපිට අනිත් කටයුතු කරගෙන යන්න ඇති වෙයි. මම හිතන්නේ මේ අවුරුද්දක් ගැන විතරයි. ඒක තමයි එක විසඳුමක්. ඒ වගේම අපි ආනයනය කරන අපේ ආනයන ආදේශන වලට යෑම ගැන සමහරව හිනහා වුණාට ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ආනයනය දැම්මම ආනයනය දැනුත් සීමා වැඩි කියලා තමයි යුරෝපියන් යුනියන් එක එහෙම කියන්නේ. ඉතින් කොහොමත් IMF එකට ගියොත් ආනයන සීමා අයින් කරන්නම වෙනවා. එතකොට මේක තව අර්බුදයක් ඇති වෙනවා. මොකද මේ විවෘත වෙළඳපොළ ඔබ ඇඩ්වකාට වගේ ආයතන විවෘත වෙළඳපොළට බොහොම සම්බන්ධ ආයතන. හැබැයි විවෘත වෙළඳපොළ තිබිය යුතුයි තමයි. හැබැයි විවෘත වෙළඳපොළේ ආනයන සම්බන්ධ කාරණේදී අපි රටක් විදියට හිතන්න ඕන එක කොම්පැනි විදියට හිතන්න නැතුව. මොකද අවසාන විග්‍රහයේදී රට සතු විදේශ මුදල් තමයි ආනයනයට යන්නේ පෞද්ගලිකව තියෙන විදේශ මුදල් නෙමෙයි. ඉතින් ඒ නිසා විදේශ මුදල් ගේන කොම්පැනි වලට විදේශ ආනයනයට තියෙන ඉඩ විදේශ මුදල් ගේන්නේ නැති ඕන කෙනෙකුට තියෙන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට යම් කිසි දුරකට මේ ආනයන ආදේශන වලට යන්න වෙන එකත් තව ටිකක් වර්ධනය කරන්න වෙයි. ඒ නිසා මම හිතන්නේ මේ වසර ඇතුලේ මම ලොකුවට වොරි වෙන්නේ නැහැ රුපියල් ආර්ථිකය ගැන. රුපියල් ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි ඒක විසඳා ගැනීමේ ඉඩ තියෙනවා. හැබැයි අපේ වාගේ පුංචි රටක මේ විදේශ සේවා සහ විදේශ භාණ්ඩ එක්ක ගනුදෙනුව වැඩි නිසා විදේශ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නේ තමයි ආණ්ඩුව මුල දෙන බරපතලම ප්‍රශ්නේ වෙන්නේ. සමහරවිට තවත් පුංචි පියවරවල් ගන්න වෙයි. දැන් උදාහරණයකට අපි විදේශ ශ්‍රමිකයන්ගේ වැටුප් අපිට ඍජුව ලැබෙන්නේ නැහැ. මොකද අපේ එක්ස්චේන්ජ් රේට් එක අපේ විනිමය අනුපාතිකේ ප්‍රශ්නයක් තියෙන නිසා. අපිට සමහර විට දැන්ට මම දැක්ක මහ බැංකුවෙන් එක රුපියල් 10ක වැඩිවීමක් තියෙන එක ඩොලරයකට යම් කිසි සහන ගාස්තුවක් විතර. ඒක අපිට වැඩි කරන්න වෙයි. සමහර විට ඒක බරපතල වැඩිවීමකට රුපියල් 30කට 40කට වගේ ගියාට කමකුත් නැහැ. මොකද එතකොට අපිට ඒකෙන් එන විශාල මේ බලපෑමක් අඩු කරගන්න පුළුවන්. නමුත් එහෙම නැතුව අපිට මේ තියෙන විනිමය අනුපාතිකයේ තියාගෙන විදේශ ශ්‍රමිකයන්ගේ වැටුප් හෝ විදේශ මුදල් සියල්ලම රටට ආකර්ෂණය කරගැනීමේ විශාල ප්‍රශ්නකුත් තියෙනවා. මොකද එළිය මාකට් එකේ මීට වඩා වැඩි මුලක් තියෙන නිසා. ඉතින් මේක අපි පිළිගන්න එක. ඒ නිසා මේක සම්බන්ධවත් යම් තේරුම් ගැනීමක් අවශ්‍යයි. ඒ නිසා සරලව කිව්වොත් දරනත් මට හිතෙන්නේ අපේ ආර්ථිකයේ මේ පැති දෙකේ ප්‍රශ්නය විදේශ මූල්‍ය සහ රට ඇතුලේ තියෙන මූල්‍ය කියන මේ දෙකේ ප්‍රශ්නය මැක්‍රෝ ඉකොනොමි මයික්‍රෝ ඉකොනොමි ප්‍රශ්නෙත් එක්ක ගැට ගැහිලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුව විදිහටත් පක්ෂයක් විදිහටත් ප්‍රතිපත්ති හදන අය විදිහටත් මම හිතන්නේ මේ පැති දෙක ගැනම බැලිය යුතුයි. හැබැයි අර සාර්වාර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව දේශපාලනයේදී දක්වන උනන්දුව අඩුයි. අර සුද්ධ ආර්ථිකයේ තරම් ඒකෙදී සමෘද්ධි සහන ආධාරය සම්බන්ධව නැත්නම් යම් ග්‍රාමීය ව්‍යාපෘති සම්බන්ධව අපිට තියෙන උවමනාව ඕනෑම ආණ්ඩුවකට තියෙන උවමනාව අර සාර්වාර්ථික ප්‍රතිපත්ති ගැන නැහැ. ඒක එන්නේ නැහැ.
නමුත් අපිට එතනට යන්න වෙයි කියලා මට හිතෙනවා. හොඳයි ඔබතුමා වුණා අමාරු දේවල් 3ක් විතර කරන්න වෙයි කියලා ඔබතුමා එකක් කිව්ව ණය ගැන සාකච්ඡාවකට යන්න වෙයි. විදේශ විනිමය අනුපාතිකය යම් කිසි වෙලාවක එහාට මෙහාට කරන්න වෙයි. සමහර වෙලාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලටත් එක්ක සාකච්ඡා කරන්න වෙයි කියලා ඔබතුමා ප්‍රධාන කාරණා 3ක් කිව්වා. ඒකේ මම කැමති ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන බොහෝ දෙනෙක් සාකච්ඡා කරලා තිබ්බ නිසා දැන් මම මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවාට පස්සේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරපු අනිත් රටවල් එක්ක ගත්තට පස්සේ ඒක පොඩ්ඩක් ලේසිමත් නැහැ. ඒ වැඩේ කරගන්න ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියන්නේ අපිට ණය ගෙවන්න තියෙන කට්ටියත් එක්ක සාකච්ඡා කරලා මේක පොඩ්ඩක් කල් දාගන්න එක. මොකද ග්‍රීසිය වගේ රටවල් මේක කරන්න ගිහිල්ලා තාමත් ඔවුන් සමහරලාට නෙගෝෂিয়েට් කරනවා. ඔවුන් ලෝකයේ 18 වෙනි ධනවත්ම රට වෙලත් තරමක් ගැටලුකාරයි. ඒක මේක අපි කලින් කරලා බලලා අපිට අත්දැකීමක් තියෙන ප්‍රශ්නකුත් නෙවෙයි. අපි කවදාවත් මේ වැඩේ කරලා නැහැ. ඒ වගේම ඔබතුමා නිතරම මම ඔබතුමාගේ විග්‍රහයට කැමතියි. ඔබතුමා මේ ආර්ථික විද්‍යාව පොතෙන් නෙවෙයි පොතේ විතරක් ආර්ථික විද්‍යාව නෙවෙයි බලන්න ඔබතුමා මම බලන්නේ පොලිටිකල් ඉකොනොමි එක. මේකේ දේශපාලන බලපෑමකුත් තියෙන අපි ඒක සංගවන්න අවශ්‍යතාවයක් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියාට පස්සේ සමහරලාට එන පීඩනය ජනතාවට එනවා. අනිත් එක මේක අපේ ණය සමහර මෙම්බර්ස් පැරිස් ක්ලබ් එකේ කට්ටිය සමහර කට්ටිය පැරිස් ක්ලබ් එකේ නෙවෙයි තව විශාල 150ක ණය තියෙනවා වෙළඳ පොලෙන් ගත්තු එක. සාමාන්‍ය මේ බොන්ඩ් හෝල්ඩර්ස්ලාගේ. ඒකට සාමාන්‍ය නීතිය තමයි හැමෝම එකම විදියට තමයි ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති. නැත්තම් මම වැඩි බරක් ගන්නම් කියලා එක රටක් කියන්නේ නැහැ. හැමෝම එකම අගයකට ගන්න එක තමයි ටිකක් අභියෝගාත්මක. මේකේ ඔබතුමා පොලිටිකල් ඉකොනොමි එක දකින්නේ කොහොමද? විශේෂයෙන්ම ඔබතුමාලගේ පක්ෂය තමයි පාලන බලය ඉන්නේ. මොකද අනිත් රටවල් වල හැමෝම මම මේ ගැන විශේෂඥයෝ කිහිප දෙනෙක්ම කියන්නේ කිසිම රජයක් කැමති නැහැ තමන් බලේ ඉන්න කාලෙදී ණය ප්‍රතිව්‍යුහගත කරන්න. මොකද ඒකෙන් වෙන දේශපාලන බලපෑම ඉතාමත්ම වැඩි. මේකට ඔබතුමා කොහොමද දකින්නේ? ඒක ඇත්ත. ඒක ඇත්ත ප්‍රශ්නයක්. කොහොමත් හැබැයි ඒ වගේම දැන් මේ සමහර ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණොත් ඒකෙන් තියෙන දේශපාලන බලපෑමත් වැඩිනේ. දැන් උදාහරණයකට අපිට විදේශ මුදල් දැන් උදාහරණයකට අපි තෙල් ගත්තොත් අපි කවුරුත් දන්නවා khනිජ තෙල් අපි සම්පූර්ණ එළියෙන් ගේන්නේ. ඒතකොට khනිජ තෙල් අපේ සතුව තිබිච්ච ස්ටොක් එක මිලියන ඒ කියන්නේ 4ක 5ක ස්ටොක් එකක් අපි ගාව තිබුණා. ඒ කියන්නේ ඩොලර් මිලියන 300ක විතර දැන් ඇත්තට 500ක් විතර යනවා කියලා තමයි කියන්නේ. දැන් මාසෙකට අපි 300ක 350ක ස්ටොක් එකක් අපිට හැමතිස්සෙම දවස් 25ක වාගේ ඒක අටටත් බැස්ස වෙලාවල් තියෙනවා. නමුත් දැන් ඒක ඊටාම පල්ලහැට ආවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක. එතකොට දැන් ඒ ප්‍රශ්නේ විසඳ ගැනීම අත්‍යවශ්‍යයි. ඊටා ඉක්මනින්. මොකද බල ශක්තිය අපි ඔක්කොටම සම්බන්ධයි. පාරේ වාහනේ යන්න සම්බන්ධයි. ලයිට් පත් වෙන්නත් මේක සම්බන්ධයි. එතකොට මේ දෙකම අපිට නවත්තන්න බෑ. දැනටම පැය කීපයක් නවත්තන්න ගිහිල්ලා ඒකම ප්‍රශ්නයක්. ඒක දේශපාලන ප්‍රශ්නයක්. ඉතින් අර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලේ ඇති කරන දේශපාලන ප්‍රශ්න සහ අපි කිව්වොත් එහෙම IMF එක අපිට දාන පොරොන්දු සහ අපිට දාන කොන්දේසි වලින් ඇති කරන දේශපාලන ප්‍රශ්න වගේම බරපතලයි ඒවා මුකුත් නොකර අපි යන ගමන් මාර්ගයේ ඇති වෙන ප්‍රශ්න. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපිට ඩොලර් 300ක 350ක මුදලක් කොහොමත් ස්ටොක් කරන්න වෙයි මේ දවස් 15කට 20කට වාගේ අපේ යම් සංචිතයක් තෙල් වල තියාගන්න. එතකොට අපි නිදහසේ ඔබට දැන් ඔබේ ගෙදර ප්‍රශ්නයක් නැතුව ආර්ථිකයේ මාසයකට කළමනාකරණය කරන්න පුළුවන් වෙන ගාණක් ඔබ ගාව තිබුණොත් ඔබට ඔළුව රදයක් නැහැ. නමුත් මේක හැමතිස්සෙම කඩා වැටෙන්න ගත්තොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒ වාගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එකක් දේශපාලනික ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ මම කියන්නේ පළල් ප්‍රශ්නයකට ගිහිල්ලා දේශපාලන වශයෙන් ඇති කරන බලපෑම සමහන් කරන එක ලේසි වෙයි. මේ වාගේ එදිනෙදා ඇති කරන ප්‍රශ්න විසින් විශාල බලපෑමක් සිදු කරනවට වඩා මම දන්නේ නැහැ මේකේ කොකද වඩා හොඳ කියලා. ආණ්ඩුවේ මම මුදල් සම්බන්ධව තීරණය ගන්නෑ. මම මගේ අදහසක් ඔබ මගේ යම් කිසි දුරකට ස්වාධීන විචාරකයෙක් සහ යම් බුද්ධිමය මැදිහත් වීමක් කරන කෙනෙක් විදිහට ඇහුවොත් මම දෙන උත්තරේ තමයි පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් ඇත්තටම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදීත් IMF එකට යෑමේදීත් ඇති වෙන කොන්දේසි වලින් බලපෑමක් තියෙනවා. ඒක පොලිටිකල්. හැබැයි ඒ දෙක නොකර වෙනත් දේකුත් කරන්න නැති තත්වයක් වුණොත් රට ඇතුලේ විදේශ සංචිත අඩුවීම ඇතුලේ ඇති කරන සමහර අර්බුද බල ශක්ති වේවා, කිරිපිටි වේවා, පාම් පිටි වේවා, සිමෙන්ති වේවා මේ වාගේ යම් ප්‍රශ්නයකුත් දේශපාලන බලපෑමක් තියෙනවා. ඉතින් ඒකෙන් වඩා අඩු දේශපාලන බලපෑම තියෙන එක තෝරන එක දේශපාලන ආර්ථික විද්‍යාවේ වැදගත් ප්‍රශ්නයක්.
රජය ඇතුලේ සාකච්ඡාවක් තිබෙනවද මේ සම්බන්ධයෙන් ඔබතුමා ඉතාමත්ම වැදගත් තැනකට අරගෙන ආවේ. සමහරවිට දේශපාලනයේ බලපෑමක් ආවත් සමහර වෙලාවට දෙයක් නොකර ඉන්න එකෙන් ඊට වඩා ලොකු බලපෑමක් වෙන්න පුළුවන් ඒ දේ කරනවට වඩා. මේ පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවද? මෙහෙමයි. ඉතින් මම ආණ්ඩුව ඇතුලේ ඔබ මුලදීත් කිව්වා මම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හෝ රාජ්‍ය ඇමතිවරයෙක් හෝ නෙමෙයි. ඉතින් මම ආණ්ඩුව ඇතුලේ ඉන්නේ අර බෑක් බෙන්චර්ස් කියන්නේ. ඉතින් පසුපස ආසනවල. ඉතින් එතකොට මම විශ්වාස කරන්නේ ආණ්ඩුවේ ඉහළ අය යම්කිසි සාකච්ඡාවක ඉන්නවා කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. පේන විදිහට මුදල් අමාත්‍යතුමත් මේක ගැන මහන්සි වෙනවා පේනවා. ඒ වගේම මහ බැංකුව අධිපතිතුමා වගේ අයත් මේක ගැන විශාල වශයෙන් මැදිහත් වෙනවා පේනවා. නමුත් මමත් නිතරම උත්සාහ කරනවා ඔය මේකට සම්බන්ධ අයත් එක්ක සාකච්ඡා කරමින් යන්න. මොකද මේ රාජ්‍ය ව්‍යවසායයක් විදිහට තෙල් සංස්ථාව තියෙන්නේ. ඉතින් ඒක ඒ වගේම බැංකු දෙකත් රාජ්‍ය ව්‍යවසායන් දෙකක්. ප්‍රධාන බැංකු දෙක. දැන් ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම මේ බැංකුවල බලපෑමට වාගේ වගේම තෙල් සංස්ථාව කඩාවැටීමට ලිට්‍රෝ ඒ වාගේ ඒ ඊටාම මර්මස්ථාන රජයේ සතු ආයතන. ඒ නිසා මම ඒ වාගේ කෝප් කමිටු සභාපතිවරයා නිසා මම ටිකක් ඒව ගැන විමසිලිමත් වෙනවා කොහොමද අපි ඒවට උදව් කරන්න කියලා. ඔව් ඔබතුමා මම ඔබතුමාගේ පිළිතුරේම මම ඊළඟ කොටසට එනවා. ඔබතුමා කෝප් කමිටුවේ සභාපතිතුමා විදියට ඔබතුමා කිව්වා මෙතන සාකච්ඡාවේ ඔබතුමාගේ මේ ප්‍රශ්නේ දිහා ඔබතුමා පුළුල්ව දකින විදිය තමයි මේකේ කොටස් දෙකක් තියෙනවා. මේක කාලයක් තිස්සේ ආපු ප්‍රශ්නයක්. මේක ශුද්‍ර ප්‍රශ්නයට වඩා මේක අපි පුළුල් පරාසකින් දකින්න ඕනේ. පුළුල් පරාසය ඇතුලේ එන ප්‍රධාන කොටසක් තමයි මේ රජයට අයිති ව්‍යාපාර කියන එක. මම හිතන්නේ ඔබතුමා කියපාර සමහරවිට මයික්‍රෝ ප්‍රශ්න ඇති වෙන්නේත් මේ ප්‍රධාන ආයතනවල මැක්‍රෝ ප්‍රශ්න නිසා. ඔබතුමා ඒකේ කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට මේ රාජ්‍ය ආයතන පිළිබඳව විශාල හැදෑරීමක ඉන්නවා. කොහොමද මේක අපේ සංඛ්‍යාලයකට අනුව ප්‍රධාන රාජ්‍ය ආයතන පහක් දිනකට මිලියන 380කට ආසන්න ප්‍රමාණයක් පාඩු ලබනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ජල ප්‍රවාහන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, පෙට්‍රෝලියම් එක, සතොස, ලංකා ගමනාගමන මණ්ඩලය වගේ ඒවත් තියෙනවා. මේවයින් සමහර පෞද්ගලික අංශය සපයන්නේ නැති සේවාවන් සපයන සේවාවනුත් තියෙනවා. ඒ වගේ ඒවත් තියෙනවා. මේක කොහොමද ඔබතුමාගේ අත්දැකීම අනුව මේක ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? මේකෙන් පොඩි ගොඩේමක් තියෙනවද? මොකද්ද ඔබතුමාගේ මේ තත්ත්වය ගැන කියන්නේ? ඇත්තටම දරනාත් මේකත් අපි හරියම කල්පනාවෙන් ඇත්තටම අවංකව බැලිය යුතු ප්‍රශ්නයක්. මේ රටේ මම අර කියපු ආර්ථික පැරඩයිම් තුනේදීම අර පළවෙනි එකේදී ඒ කියන්නේ 48යි 70යි අතර 70 77 අතර 77න් පස්සේ මේ කාර්තු තුනේදීම මේක මගේ බෙදීමක් ඈ මේක සම්භාව්‍ය බෙදීමක් නෙමෙයි මම මගේ පහසුවට කරන බෙදීමක් මේකට කවුරු හරි අභියෝග කරන්න පුළුවන්. එතකොට මේ කාර්තු තුනේදීම අපි විශාල වශයෙන් මේ රාජ්‍ය සම්බන්ධ assumption එක සිතීම අපි ලංකාව ඇතුලේ විශාල වශයෙන් වර්ධනය කරලා තියෙනවා. ඇත්තටම දැන් මේ රට කියන්නේ රජය කියන කොම්පැනිය වගේ තැනකට මේ රටේ සමාජ සිතීමක් තියෙනවා. ඒ කියන්නේ මුල් කාලේ පෞද්ගලික අංශයක් මේ රටේ ශක්තිමත්ව හිටියේ නෑ. හිටියේ විදේශගත ඔය වැවිලි කර්මාන්තේ හිටියේ විදේශගත කොම්පැනි. පෞද්ගලික අංශය ඊටාම අඩු තත්ත්වයක තමයි 48 පටන් ගත්තේ. ඒ නිසා සියල්ලම රජයට කරන්න උනා. ඒ හින්දා අර මේ එයාලා මේ ගුවන් යානා නැත්තම් ගුවන් තොටුපළේ ඉඳලා ඔක්කොම බිස්නස් රජය කරන්න ගත්තා. එතකොට මේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් ගැන මේක 70 77 තවත් වැඩි වුණා. මොකද රජය තමයි අවසාන විග්‍රහයේදී තීරණ ගන්නා, මාකට් එක හසුරවන්නා, ඉදිරියෙන් යන්නා, මග පෙන්වන්නා බවට පත් වුණා. එතකොට රජය තමයි සියල්ල කියලා. දැනටත් ඇත්තටම අපේ රටේ සමහර තරුණ තරුණියන් තුල දැන් ඊයේ පෙරේදා ආණ්ඩුවේ රස්සා දෙනකොට උපාධිධාරීන්ට රස්සා දෙනකොට මේ විශාල මුදලකට පෞද්ගලිකංශ හිටපු උපාධිධාරී අඩු මුදලකට රජයේ රස්සාවට ආවා. ඒ කියන්නේ ඔක්කොගේම ඔළුවේ තියෙනවා මේ අග කොටසේ පොඩි බයක්. මට මේක හිටියොත් මේ පෞද්ගලිකංශය කියන එක ලාභ පාඩු මත යන එක මේක එහා මෙහා වෙන්න පුළුවන්. මගේ ජීවිතයේ උඩට පහළට දෙකටම යන්න පුළුවන්. හැබැයි රජයට ආපුවාම මට පෙන්ෂන් හම්බ වෙනවා කියලා මේ අලුතෙන් අද වැඩට යන ළමයා පෙන්ෂන් එක තියනවාද කියලා හොයනවා. මේ අවුරුදු 22 ළමයෙක් කල්පනා කරනවා තව අවුරුදු 45කදී මට පෙන්ෂන් එක තියෙයි නේද කියලා. ඉතින් ඒ කල්පනාවම වැරදි. නමුත් ඒක නිසා අපිට රාජ්‍ය යාන්ත්‍රණයක් විශාල වශයෙන් නඩත්තු කරන්න වෙලා තියෙනවා. ඒක එකක්. මේ රජය කියන එක රාජ්‍ය ආයතන පද්ධතියට රස්සාවලට මිනිස්සු දැන් අපි මේ රටේ ලක්ෂ 16ක් විතර. ඇත්තටම ලක්ෂ 15ක් කෙලින්ම රජයේ සතු ආයතන වල ඉන්නවා. තව ලක්ෂ 4ක් විතර ඉන්නවා රජයේ සංස්ථාව රජයට ඍජු සම්බන්ධය නැති ලක්ෂ 17ත් 19ත් අතර පිරිසක් ඉන්නවා.
රාජ්‍යය විසින් නඩත්තු කරන. ඉස්සර අයවැයක් කියන්නේ මේ අයවැයකදී කල්පනා කරන්නේ මේගොල්ලන්ගේ වැටුප් ගැන විතරයි. ඊට එළියේ ජනතාවක් ඉන්නවා කියලා කල්පනා කරේ නෑ ඉස්සර. ඒ තරමටම මේ රාජ්‍යයට කේන්ද්‍ර වෙලා තමයි අපි හිතන්නේ. මේ නිසා අද වෙනකොට රාජ්‍ය යාන්ත්‍රණය අපි වෙන ආයතන නැති කාලේ පටන් ගත්තෙවත් දැන් අපි කරගෙන යනවා. රූපවාහිනිය අපිට රජයේ විතරක් පටන් ගත්ත කාලේ රූපවාහිනියක් තිබුණා. දැන් පෞද්ගලික අංශ රූපවාහිනිය 6ක් 7ක් තියෙනවා. එහෙම තියෙනකොටත් අපි රජයේ එකක් තියාගෙන යනවා. ගුවන් විදුලි අපි තනියම ගුවන් විදුලි සංස්ථාව දෙපාර්තමේන්තුව සංස්ථාවක් කරලා පටන් ගත්තා. දැන් ගුවන් විදුලි 30ක් විතර තියෙනවා. තියෙද්දිත් රාජ්‍යයට එකක් තියෙනවා. ඉතින් මෙහෙම අපි රජයේ බිස්නස් ඒ වෙලාවට අනුව අතෑරීමේ කලාව ඉගෙනගෙන නැහැ. එහෙම නැත්නම් ඒක ඩයිවර්සිෆයි කරන. ඒක වෙන තැනකට තල්ලු කරන. දැන් එහෙම හොඳ උදාහරණක් තියෙනවා කීපයක්. දැන් අපි ටෙලිකොමියුනිකේෂන් කියන එක නැත්නම් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ටෙලිකොම් එකක් බවට පත් කරලා ඒකේ රජයේත් කොටසක් තියාගෙන ක්‍රමානුකූලව රටටත් විශාල ශක්තියක් ලබා දීලා තියෙනවා. හැබැයි අපිට ඒ වගේ කරන්න බැරි වෙලා තියෙනවා. දුම්රිය තාම දෙපාර්තමේන්තුවක්, තැපැල් තාම දෙපාර්තමේන්තුවක්, ගුවන් විදුලි දෙපාර්තමේන්තුවක් තිබිලා සංස්ථාවක් එතනින් එහාට ගිහිල්ලා නැහැ. එතකොට දැන් මේ විදිහට අපිට අර රාජ්‍ය සතු ආයතන පද්ධතිය සමාජයේ චලනයට සහ ආර්ථිකයේ වේගයට අනුව ප්‍රතිසංස්කරණය කරගැනීමේ දේශපාලන අභිලාෂයේ පොලිටිකල් විල් එකේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේක නිසා හැම ආණ්ඩුවක්ම මේක කල් දානවා. ඇත්තටම 1994 ආණ්ඩුව ටෙලිකොමියුනිකේෂන් එක කරන වෙලාවෙත් සමහර මේක ගැන විචිකිච්ඡාවෙන් හිටියා. නමුත් ඒක හරි ගියා. නමුත් තාම කාටවත් බැරි වෙලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව. මේක වැදගත් දෙපාර්තමේන්තුවක්. මම කියන්නේ ඒකේ වැඩ කරන සහෝදරවරුන්ට තාම ගෞරවයක් ඇතුව හොඳ දෙපාර්තමේන්තුවක්. නමුත් මේක මීට වඩා අලුත් කරන්න බැයිද? මීට වඩා වේගවත් කරන්න බැයිද? මීට වඩා ශක්තිමත් කරන්න බැයිද? අපේ දුම්රිය ජාලය නැත්තම් දුම්රිය අපි කියන්නේ platform එක කියලා දුම්රිය track එක. ඒ කියන්නේ rail peel විනාඩි 35කට සැරයක් තමයි පාවිච්චි වෙන්නේ. ලෝකේ කිසිම රටක් නැතුව ඇති රට පුරාම රේල් පීල් එලලා ඒ රේල් පීලේ සමහර පැතිවල දවසකට දෙපාරයි ඒක පාවිච්චි වෙන්නේ. හැබැයි මේ ට්‍රැක් එක ඊට වඩා පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් නම් අලුතෙන් අපි හිතන්න ඕන. හිතලා මේක ඉස්සරහ දැන් මේ වාගේ රාජ්‍ය යාන්ත්‍රණයේ පැති ගණනාවක් තියෙනවා. ඊ타ත්ම බරපතල විදිහට අලුත් වීමකට ලක් නොවිච්ච පොලිටිකල් විල් එක නැතුව එක තැනක එක්කහුව වෙච්ච ඒවා. ඒ නිසා අද වෙනකොට රාජ්‍ය කියන එක රැකියා ලබා දීමේ ව්‍යාපෘතියක් විදිහටත් ඒ වගේම ලාභ වුණත් පාඩු වුණත් එහෙමම අල්ලාගෙන සිටීමේ ක්‍රියාදාමයක් විදිහටත් තියෙනවා. ඒ නිසා විශාල ජනතා මුදලක් මේකට වැය කරනවා. මම එක වෙලාවක ඒකයි කිව්වේ එයා ලයින් එකක් ඇහැට දැකලා නැති ඈත හොරෝපතානේ සියාතු මාමා සීනි වලින් දෙන බද්දෙන් කවුරුවත් දැක්ක නැති එයා ලයින් එකක් නඩත්තු කරන්න වෙලා තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ එකක්. දෙවෙනි එක තමයි ඇත්තටම රජයේ සතු ආයතන වුණා. දැන් රජය කියන එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ රාජ්‍යය. රාජ්‍යය කියලා කියන්නේ ජනතාව සියලු දෙනාටම අයිති එකක්. ඒක ඇතුලේ ආණ්ඩු කියලා කියන්නේ පත් වෙන එව්වා. එතකොට අපේ රටේ 78 ව්‍යවස්ථාවට අනුව දරනත් විධායකයි ව්‍යවස්ථාදායකයි බලතල දෙකට ඡන්ද දෙකක් තියෙනවා. මේක සමහරුන්ට තේරෙන්නේ නැහැ. විධායකයට වෙනම ඡන්දයක් තියෙනවා, ව්‍යවස්ථාදායකයට වෙනම ඡන්දයක් තියෙනවා. එතකොට විධායක බලයට තමයි රාජ්‍යයේ සම්පත් අයිති වෙන්නේ. රාජ්‍යයේ වැඩසටහන අයිති වෙන්නේ විධායක බලයට. ඒ කියන්නේ දැන් විධායක බලයට තමයි ඇමති මණ්ඩලය අයිති. ඇමති මණ්ඩලය කියන්නේ විධායක බලයේම කොටස් 30ක්. එතකොට මේ විධායක බලයේ රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි වෙන විදිහ නිවැරදිද කියලා රාජ්‍යයට බැලීමේ අයිතියක් තියෙනවා. ඒක තමයි කෝප් කමිටුව කරන්නේ. මොකද රාජ්‍ය නියෝජනය කරනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ ජනතාවගේ මතයේ විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ක්. ඒතකොට කෝප් කමිටුව ඇතුලේ ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා විපක්ෂෙත් ඉන්නවා. මේ දෙගොල්ලම මේක ඇතුලේ ඉන්නවා. මේ දෙගොල්ලම කරමින් ඉන්නේ ඒ අනුව යම්කිසි ආකාරයක අපි දෙගොල්ලම එකතු වෙලා බලනවා මේ විධායක බලය ඇතුලේ තියෙන අමාත්‍යංශ ආයතන පද්ධතිය පබ්ලික් ජනතාවගේ මුදල් නෙමෙයි අවසාන වශයෙන් ඒක හරියට ක්‍රියාත්මක කරනවාද කියලා. ඉතින් ඒක තමයි අපේ අභියෝගේ තියෙන්නේ. ඒ නිසා මෙතන ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි අපිට මේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණයේ විශාලත්වය මේ ආකාරයෙන්ම නඩත්තු කරගෙන යන්න පුළුවන්ද කියන එක. දෙක
මේ රාජ්‍යය ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම රාජ්‍යයේ ආයතන පද්ධතිය ප්‍රතිසංස්කරණයකට රිෆෝම් එකකට ලක් කිරීමේ දේශපාලන අභිලාෂය සමාජයට ගේන්නේ කොහොමද කියන එක. 3 ඒ කෙසේ වෙතත් මේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ දූෂණය නැති කාර්යක්ෂම ලාභදායක සේවයක් බවට හැකි සෑම ආයතනයක්ම පත් කරන්නේ කොහොමද කියලා. මේ අභියෝග 3ම අපි කෝප් එක විදිහට දකිනවා. ඔබතුමා මේ කෝප් එකේ වැඩ කරන නිසා මේක කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? ඒ කියන්නේ මේක කාර්යක්ෂම කරන්න සහ ඔබතුමා කියුවා ටෙලිකොම් වගේ ආයතන ක්‍රමයෙන් අපි ඒකෙන් ඉවත් වුණා. නමුත් සමහර ඒවායින් අපිට එළියට එන්න බැරි වුණා. ඔබතුමා බොහොම පැහැදිලි ඉතිහාසයක් එක්ක ඒ කාලේ එහෙම කරන්න වුණා. ඔබතුමාගේ ලංකාදීප ලිපියෙත් මේ ගැන සඳහන් කරලා තිබුණා. මේක කරන්න පොඩි ක්‍රමවේදයකුත් අවශ්‍යයි. ඔබතුමා නිතරම කතා කරන විදිහට මේක පොලිටිකල් ඉකොනොමි එකත් එක්ක ගැළපෙන විදිහට කරගන්නත් බැහැ. එහෙම නැතිවොත් එහෙම මේක මැද්දේ කඩාගෙන වැටෙනවා. මට හිතෙන්නේ මේක කරන්න එකක් තමයි අපි කාණ්ඩ 3කට විතර දැන් අපි බලනවා රාජ්‍ය ආයතනම 427ක් විතර. ඒවා සමහර ඒවා ශක්තිමත් ඒවා සමහර ඒවා කුඩා ඒවා. නමුත් 420 ගානක් 27ක් විතර තියෙනවා. දැන් මේකේ මම හිතන්නේ අපි මේක කොටස් කරන්න ඕන. රජය විසින් අනිවාර්යෙන් කළ යුතු අත්‍යවශ්‍ය ව්‍යාපාර මොනවද? අපි හිතමුකෝ තෙල් කියලා. දැන් තෙල් සංස්ථාව පෞද්ගලික අංශයට තියනවට වඩා රජයේ සතු තියෙන්න අවශ්‍ය එකක්. ඊළඟට අපි හිතමු මේ වගේ රජය විසින්ම කළ යුතුයි කියලා හිතෙන එක જાතියක් තියෙනවා. ඒ ලයිස්තුව හදන්න පුළුවන්. දෙවනුව රජය විසින් කළ යුතුම නැති වුණත් මේ දක්වා ලාභදායකව කරපු ඒවා තියෙනවා. දැන් අපි ගත්තොත් ස්වාධීන රූපවාහිනිය. මේක ලාභදායකව කරන්න පුළුවන් එකක්. ඒ වගේ ඒවා තියෙනවා. ඒ වගේ ලාභදායකව කරපු ටික. එතකොට මේ ටික අපිට එක ගොඩකට ගන්න පුළුවන්. දෙවෙනි B ගෲප් එකක් හදන්න පුළුවන්. පෞද්ගලිකංශයේ කණ්ඩායමත් මේ බිස්නස් වල ඉන්නවා. රජයේ මේකේ පාඩු ලබනවා. ඒ නිසා පෞද්ගලික අංශයේ කණ්ඩායම් එක්ක කොහොමද මේ බිස්නස් එක යන්නේ කියලා. මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දැනට අපි බිස්නස් එකේ ඉන්න ආයතන සංස්ථා වාගේ වුණා ඒ පෞද්ගලික අංශෙත් එක්ක කොහොමද යන්නේ කියලා. සමහර දෙපාර්තමේන්තු වගේ දැනට ව්‍යාපාර විදිහට ඇවිල්ලා නැතුව තාම පරණ ආණ්ඩුවේම දෙපාර්තමේන්තු වාගේ තියෙන තැපැල් ගුවන් දුම්රිය වගේ ඒවා කොහොමද අපි අලුත් වැඩියා කරන්න කියලා දෙවෙනි B ගෲප් එකක් හදන්න පුළුවන්. C ගෲප් එකක් හදන්න පුළුවන්. මම හිතන්නේ ඒ ආයතන ඇත්තටම ඕනේ නෑ. ඒ ආයතන තාම කඩදාසි සංස්ථාව තියෙනවා. අපි කිසිම කඩදාසියක් හදන්නේ නෑ. හැබැයි සංස්ථාව තියෙනවා, ඉඩම් තියෙනවා, වාහන කීපයක් තියෙනවා, පුද්ගලයෝ කීප දෙනෙකුට පඩි දෙනවා. දැන් එහෙම තියෙනවා. එතකොට දැන් ඒ වාගේ තියෙනවා තව ඒ C ගෲප් එකක් හදන්න පුළුවන් ක්‍රමානුකූලව. හිත උදේ වහන්න නෙමෙයි ක්‍රමානුකූලව ඒ ඉන්න කණ්ඩායමේ රිටයර්මන්ට් එකෙන් පස්සේ හරි ඒගොල්ලන්ට වෙන ආකෘතියක් දාලා හරි ක්‍රමානුකූලව නිමා වෙන්න ඕන. මෙහෙම ABC කියලා කොටස් 3කට කඩන්න පුළුවන්. මේ මගේ අදහස. ඊළඟට අර ඒක අපි මුලින් කියපු එක රජයේ විසින් පවත්වාගෙන යන එක තව දුරටත් පවත්වන්න අපිට අලුත් ෆෝමැට් එකකට යන්නත් පුළුවන්. දැන් සිංගප්පූරුවේ තමාසාත් නේද? තමසෙක් මොඩල් එකත් ඒ වාගේ මොඩල් එකක්. ඒගොල්ලෝ මේ ලංකාවෙත් ඒක උත්සාහ කරුවා. මම හිතන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිගේ කාලේ උත්සාහ කරා සෙමා කියලා ආයතනයක් දාලා මේවා ටික හදන්න පුළුවන් කියලා. ඒක අසාර්ථක වුණා. මොකද ඒකට පනතක් නැති හින්දා කවුරුත් ඒක කියන දේ ඇහුවේ නැහැ. ඊට පස්සේ මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලෙත් ආර්ථික උපදේශක සභාව හරි මොකක් හරි කමිටුවක් දාලා මේවා ටික ඔක්කොම බලන්න බැලුවා. ඒකත් හරි ගියේ නෑ. දැන් කැබිනට් මණ්ඩලය යට තමයි තියෙන්නේ. නමුත් මේ අලුත් මොඩල් එකකට යන්න නම් ඒකට ඇක්ට් එකක්වත් ඕන. නැතුව නිකම්ම අර ජනාධිපති කාර්ය සාධක බලකායක් වගේ සෙමායක වගේ හැදුවට මේ වැඩේ වෙන්නේ නෑ. ඒ නිසා මේක සම්බන්ධව එහෙම ABC කියලා කොටස් 3කින් මේ ප්‍රශ්නේ දැක්කොත් හොඳයි කියලා මම හිතනවා. මේක මගේ හොඳයි. බොහොම ස්තුතියි. මම ඊළඟට දැනගන්න කැමති විශේෂයෙන්ම මේ රාජ්‍ය ආයතනවල නිතරම කියන දෙයක් තමයි මේ වංචාව දූෂණය කියලා. මම හිතන්නේ හැම ආණ්ඩුවම ප්‍රකාශ කරනවා. සමහරු හිතනවා මේ වංචාව දූෂණය අඩු කරා නම් ලංකාව සංවර්ධනය වෙන්න පුළුවන් කියලා වගේ අදහසකුත් තියෙනවා. නමුත් අපේ කියවීමේ හැටියට වංචා දූෂණ ඇති වෙන්නේ ඒක ඇවිල්ලා මේ නිති ක්‍රමවේදයක් නැති එකේ අතුරු ප්‍රතිඵලයක් තමයි බොහෝ වෙලාවට වංචා දූෂණ බවට පත් වෙන්නේ. අනිවාර්යෙන් වංචාව දූෂණය අඩු වෙන්න ඕනේ. ඒකේ කිසිම තර්කයක් නැහැ. නමුත් ඔබතුමාගේ දැනීම මොන වගේද? විශේෂයෙන්ම කෝප් කමිටුවේ ඉන්න විදියට නිතරම කතා වෙනවනේ මේවා වංචා කරලා දූෂණ කරලා එහෙම කියලා ඔබතුමා මේ නිලධාරීන් එක ඍජුව මූණට මූණ
ප්‍රශ්න අහනවා අපි මාධ්‍යවලත් දැකලා තියෙනවා අහනවා කොයි මෙහෙම වෙන්නේ කෝ ගිනුම් මෙහෙම කියලා. ඔබතුමාගේ කියවීම මොකද්ද මේ සම්බන්ධයෙන්? ඇත්තට වංචා දූෂණත් විශාල ප්‍රශ්නයක්. ඒකට එක හේතුවක් තමයි මේ ආයතන පද්ධතිය දේශපාලන වශයෙන් කරන සම්බන්ධතාවයේ එක පැත්තක බලපෑමක් වෙනවා. තව පැත්තක ඇත්තටම නිලධාරීන්ගේ පැත්තෙනොත් මේ සමහර ඒ වගේ විශාල වංචා සහගත තත්ත්ව තියෙනවා. දැන් අද මම ආවේ ඔබේ සාකච්ඡාවට ලංකාවේ ඉතාම වැදගත් ආයතනයක් වන පතල්හා කැණීම් කාර්යාංශය සම්බන්ධ විශාල සාකච්ඡාවක් ඉදලා. දැන් ඇත්තටම අපේ රටේ අපි සතුව තියෙන ස්වභාවික සම්පත් කළමනාකරණය කරන්න, වැඩි දියුණු කරන්න, අගය එකතු කරන්න තමයි මේ ආයතනේ හදලා තියෙන්නේ. නැත්නම් වැලි ගොඩ දාන්න නෙමෙයි. දැන් වැලි කියන්නේ එකක් විතරයි. ඒ වගේම තව ඛනිජ ද්‍රව්‍ය අපේ සමාජයේ තියෙනවා හොයාගන්න, පරීක්ෂණ පවත්වන්න, ඒවා එළියට ගන්න, පෞද්ගලික අංශයත් එක්ක ඒවා සම්බන්ධව සාකච්ඡා කරලා ගොඩනගන්න. ඒ වගේම යම් අගයක් එකතු කරලා එළියට යවන්න. කොහොමද අපි? හැබැයි තාම අපි කහට ගහ පතලේ 1930 ගණන් වල ඉඳලා අද දක්වාම මිනිරන් අරගෙන මිනිරන් ටික ගෝණි වලට දාලා විකුණනවා. හැබැයි ඒකෙන් හදන ඊළඟ උපකරණ නැත්නම් ඒකට අගය එකතු කරපු දෙයක් හදන්න පුළුවන් තැනකට අපි ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වාගේ ප්‍රශ්න ගණනාවක් අපේ රටේ තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දූෂණය පිළිබඳ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයෙන් අපි එළියට යන්න නම් එකක් තමයි මේ ආයතන සම්බන්ධව බලන විගණනයට විශාල ඉඩක් තියෙන්න ඕන. දෙවෙනි එක විගණනය හරහා ගන්න තීරණ සම්බන්ධ පාර්ලිමේන්තුවේ තියෙන මේ ඕවර්සයිට් කමිටිස් වලටත් යම්කිසි බලයක් අවශ්‍යයි. ඒ දෙක ඇතුලේ යම් දුරකට පුළුවන් අපිට මේ දූෂණය අවම කරන්න. ඒ වගේම මේ නිලධාරීන්ට පුහුණුව සහ දේශපාලන නායකත්වයට යම්කිසි ආකාරයක මේ දූෂණය වීමේ ඉඩ තියෙන තැන් පිළිබඳ පළල් පුහුණුවකට යෑම ඉතාම අවශ්‍යයි. දැන් උදාහරණයකට අපි හිතමුකෝ යම් අමාත්‍යාංශයකට යන ඇමතිතුමෙකුට ඒ අමාත්‍යාංශය සම්බන්ධව දැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ටර්ට ට්‍රාන්ස්පෝර්ට් ගැන දැනීමක් ඕන වෙන්නේ නැහැ. මොකද ජනතාවගේ නියෝජිතයෙක් තමයි මිනිස්ටර් වෙන්නේ. හැබැයි මේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකේ නැත්තම් ප්‍රවාහන පද්ධතිය ඇතුලේ කොතනද වරදින්න පුළුවන් කියන එක සම්බන්ධව යම්කිසි අදහසක් පුහුණුවක් අවශ්‍යයි. ඊළඟට විශේෂයෙන්ම සමහර තැන්වලදී ඇත්තටම මේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණ සමහරව බලන්නේ හුඟක් දුරට අපි බලන්නේ කම්ප්ලයන්ස් ඔඩිට් කියලා එකට කියන්නේ. ඒ කියන්නේ නීති කැඩුවද කියලා බලන්නේ. හැබැයි තව ඔඩිට් එකක් තියෙනවා පර්ෆෝමන්ස් ඔඩිට් කියලා. ගත්ත තීරණේ හරිද කියලා බලන එක. දැන් අපි කෝප් එකේදී උනත් බලන්නේ අපි ගන්නවා ARFR මොකක් කර නීතියක් ගන්නවා පනතට අනුව හරියට මේක කරලා නැහැ කියලා කියන්නේ. හැබැයි අපි අර ආයතනික අධ්‍යක්ෂක මණ්ඩලයේ ගත්ත වැරදි තීරණයකින් බිලියන ගාණක් විනාශ වෙන්න පුළුවන්. ඒ තීරණය ආන්සරබල් කරන්න, ඒ තීරණය වගකීමකට ලක් කරන්න පුළුවන් ආකෘතියක් අපේ විගණනය ඇතුලේ නෑ ඇත්තටම. ඒක ප්‍රශ්නයක්. එහෙනම් මම කියන්නේ වැරද්දක් වුණාම නීතිය කැඩුවද නැද්ද කියලා බලන විගණනය අපිට තියෙනවා. හැබැයි යම් ප්‍රතිපත්ති තීරණයක් ඇතුලේ තියෙන වැරද්ද තේරුම් අරගෙන ඒකට වග කියන විදිහට යම්කිසි කෙනෙක් ගේනක නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට ආයතනයක ඇකවුන්ටන්ට් අමාරුයි වැටෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය අමාරුයි වැටෙන්නේ නැහැ. මොකද අධ්‍යක්ෂ මණ්ඩලය ගත්ත වැරදි තීරණයක් කරන්න කියලා තමයි ඇකවුන්ටන්ට් මේ අමාරුයි වැටලා තියෙන්නේ. හැබැයි අපිට අහුවෙන්නේ ඇකවුන්ටන්ට්ගේ තැනින් විතරයි. අතනින් අහුවෙන්නේ නැහැ. ඒකේ වෙන්නේ මේක කම්ප්ලයන්ස් ඔඩිට් එකට යනවා. පර්ෆෝමන්ස් ඔඩිට් එකට අපි යන්නේ නැහැ. ඒ නිසා මේක සම්බන්ධව පළල් ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. මම කියපේකට පැහැදිලි. පැහැදිලි. ඊටමත් වැදගත් කරුණක් ඔබතුමා මතු කරේ. බොහෝ දෙනෙක් කතා කරන්නේත් නැහැ මේක ගැන අවබෝධය නැති නිසා පර්ෆෝමන්ස් ඔඩිට් එකයි කම්ප්ලයන්ස් ඔඩිට් එක ගැන අදහසක් නැහැ. අර කවුරු හරි පල්ලෙහා ඉන්න කෙනෙක්ව මේකට බිල්ලට දුන්නට තීරණය ගැනීම සම්බන්ධයෙන් වැරදි තීරණය ගත්තොත් එහෙම ප්‍රශ්නයක් එනවා. මම ඒ වගේම දැනගන්න කැමතියි විශේෂයෙන්ම දැන් මේ ආර්ථික අර්බුදයත් එක්ක විශාල සාකච්ඡාවක් කරලා තියෙනවා භූදේශ පාලනය සම්බන්ධයෙන්. දැන් ඉන්දියාව අපිට උදව් කරලා තියෙනවා. මම හිතන්නේ උදව්වට අපි ගරු කරන්නත් ඕනේ. අපිට තෙල් ලබා දීම සඳහා ඩොලර් බිලියන 1.5ක විතර ක්‍රෙඩිට් ලයින් එකක් අපිට ලබා දුන්නා. සහ පහසුකම් කිහිපයක් ලබා දුන්නා. අනිත් පැත්තෙන් චීනයත් ඒ වගේම අපිට යුවාන් බිලියන 10ක් විතර ලබා දුන්නා. ඩොලර් බිලියන 1.5ක විතර. දැන් මේ ආර්ථික අර්බුදයේ හමුවේ ඔබතුමා කියනවා ආර්ථික අර්බුදයක් තියෙනවා. මේක මැක්‍රෝ මයික්‍රෝ කොටස් දෙකේම තියෙනවා. භූදේශ පාලනය මොන විදියටද කැරකෙන්නේ දැන්?
දැන් මම හිතන්නේ ඔබ දන්නවා ඇත්තටම අපේ රට පුංචි රටක්. ඒ වගේම විශේෂයෙන්ම මේ ඇත්තටම මේ ඉස්සර ඇට්ලාන්ටික් සාගරයේ තිබිච්ච බලය පස්සේ කාලේ පැසිෆික් සාගරයට ඇවිල්ලා දැන් ඒක ඉන්දියන් සාගරයට වැටලා තියෙන්නේ. ඒ නිසා අපි අද ලෝක දේශපාලනයේ අපිට පේනවා ඒ නිසා විශාල center of gravity එකක්. ඒ කියන්නේ ක්‍රියාදාමයේ මධ්‍යස්ථානයක් බවට මේ විශේෂයෙන්ම ඉන්දියානු සාගරය කලාපය පත් වෙමින් තියෙනවා. ඒකට හේතුව තමයි ඇත්තටම එක පැත්තකින් අර ඇට්ලාන්ටික් සාගරයේ කියන්නේ උඩ තිබිච්ච මේ බටහිර සමාජයේ තිබිච්ච බොහෝ රටවල් ඒ වගේ ඉදිරියට යෑමත් එක්ක දැන් අලුතෙන් වර්ධනය වෙන රටවල් දෙකක් විදිහට චීනයයි ඇමරිකාවයි ඒමත් එක්ක මේ බලපෑම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඇමරිකාව ඇත්තටම ජපානයත් ඕස්ට්‍රේලියාවත් ඉන්දියාවත් එක්ක මේ චීනයේ තියෙන බලපෑමට සාපේක්ෂකව එන විශාල අපි ඒකට කියනවා අර මේ ඉන්දු පැසිෆික් ස්ට්‍රැටජි කියලා ඒගොල්ලන්ගේ ඉන්දියානු පැසිෆික් සාගරයේ අලුත් උපක්‍රමික මැදිහත් වීමක් ඒ අයගේ තියෙනවා. ඉතින් ඒකට ඉන්දියාව තමයි ඉතා ශක්තිමත් සහයෝගයක් තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ජපානය තියෙනවා, ඇමරිකාව තියෙනවා, ඕස්ට්‍රේලියා පැත්ත වෙනමම ඒකට සම්බන්ධ වෙනවා. එතකොට මේ ලයින් එක මේ සම්බන්ධතාවය අපිත් එක්ක ගැට ගැහිලා තියෙන ඉන්දියාවත් එක්ක. එතකොට මේක අපි ඉන්දියාව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඇත්තටම දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ ඉඳලම මම මේ කියන්නේ බොහොම පැහැදිලි දේශපාලන කතාවක්. දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ ඉඳලම ඉතිහාසයේ පුරාවටම අපිට ඉන්දියාව කළමනාකරණය කරගත්ත අවස්ථාවල තමයි අපි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්දියාවට යටත් වෙලා නෙවෙයි මම කියන්නේ. ඉන්දියාව කළමනාකරණය කිරීම මම මේ කියන්නේ. ඒක නිදහසෙන් පස්සෙත් විශේෂයෙන්ම ඔය බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුව වලට ආපු සමහර ශක්තියක් තමයි ඉන්දියාව හොඳට කළමනාකරණය කරගන්න ලැබීම ගැන. ඒ ඉන්දියානු දේශපාලනයේ අපිට විශාල බලපෑමක් තියෙනවා. ජයවර්ධන මැතිතුමාගේ දේශපාලනයට වෙච්ච ලොකුම බලපෑම ඉන්දියාව කළමනාකරණය නොකිරීම. ඇත්තටම ඔහු 77 දැන් අපි ඉන්දියාවට ඉස්සෙල්ලා තමයි විවෘත ආර්ථිකයට ගියේ. ඉන්දියාව ඊට හුඟක් පස්සේ 89 නරසිංහ රාව් ඇවිල්ලා තමයි ඒක කරේ. අපි ඊට අවුරුදු 10කට ඉස්සෙල්ලා. හැබැයි අපි විවෘත වෙලා අපි යන ගමන ඉන්දියාවත් එක්ක ලයාන්විතව සහ බොහොම අවබෝධයකින් ගමන් කරන්න නොහැකි වීම ඇතුලේ ඒ කාලේ ඇමරිකාව අපිට ඍජුව සම්බන්ධ වෙලා ඉන්දියාව නොසලකා හැරීම ඇතුලේ විශාල අර්බුදයකට අපිට යන්න උනා. ඒකෙන් අපේ රට අවුරුදු 30කට පස්සට ගියා. ඔබ දන්නවා වෙච්ච සිද්ධි ඔක්කොම. එතකොට ඒ නිසා මේ ඉන්දියාව කළමනාකරණය කිරීම කියන එක හුදු ඇම්බැසිඩර් කෙනෙක් ඉන්දියාවට අරලා කරන්න ඕන වැඩක් විතරක් නෙමෙයි. මගේ පෞද්ගලික යෝජනාව ඉන්දියානු affairs කියලා කිව්වේ නැතත් අමාත්‍යාංශයක් දාන්න ඕන. ඒ කියන්නේ ඒකේ තේරුම ඉන්දියානු affairs වලට ඇමතිකමක් දාන්න කියන එක නෙමෙයි. නමුත් ඒ ඩෙස්ක් එක ඉන්දියානු affairs ඩෙස්ක් එක අමාත්‍යාංශයක් තරම් වටිනවා. ඒක හදන්න වෙනවා. ඒක එකක්. හැබැයි චීනය මේ මොහොතේ මේ කලාපයේ වේගයෙන් නැගී සිටින රටක්. හැබැයි ඒ රටේ ප්‍රජාතන්ත්‍රීය කලාපය ඇතුලේ තියෙන අඩුවීම නිසා ඒ රට ලෝකේ පළවෙනි ප්‍රබලම රට බවට පත් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. මට පෞද්ගලිකව හිතන එක. මොකද මේ ඩෙවලොප්මන්ට් ඇන්ඩ් ඩෙමොක්‍රසි කියන දෙක එකට ගියොත් විතරයි ඒ රට දිලිසෙන ශක්තිමත් රටක් වෙන්නේ. නොදිලිසෙන ශක්තිමත් රටවල් තියෙනවා. ශක්තියක් නැති දිලිසෙන රටවලුත් තියෙනවා. හැබැයි මේ දිලිසෙන ශක්තිමත් shining and strong රටක් බවට ඇමරිකාවපත් උනේ. ඒ රටේ තියෙන මේ ආර්ථික මොඩලයයි ප්‍රජාතන්ත්‍රවාදයයි දෙකම එකට ආපු හින්දා. ඉතින් ඒක ඉන්දියාවට තියෙනවා චීනට වඩා. ඒකයි මම කියන්නේ. මෙතන මම කියන්නේ මේ චීනට බය වෙන්න එපා ඉන්දියාවට බය වෙන්න කියලා නෙමෙයි මම කියන්නේ. හැබැයි ඉන්දියාව කියන එක නැගිටින්න තියෙන ඉඩ වැඩි. මම මේ අද කියන එක සමහරව නොසලකා හරින්න පුළුවන්. ඉන්දියාව කියන එක නැගිටින්න තියෙන ඉඩ වැඩි චීනේ නැගිටින්න තියෙන ඉඩට වඩා කියලා මම හිතනවා. ඒක හේතුව තියෙන්නේ ඩෙමොක්‍රටික් කැලලත් එක්ක. කියන්නේ ප්‍රජාතන්ත්‍රීය ඉඩත් එක්ක ඒකට වෙලා යන නැගිටීමක්. චීනේ වගේ හෙට උදේ මේක සමතලා කරලා අනිද්දා උදේ මෙතන ලොකු බිල්ඩිමක් හදන්න චීනෙට පුළුවන්. ඉන්දියාව ඒක කරන්න ගියාම මාධ්‍ය අවකාශය ඇතුලේ සති 5ක් සාකච්ඡා කරන්න වෙයි. හැබැයි සාකච්ඡා කරලා අවසානයට ගන්න තීරණය ඊටාම ශක්තිමත් තීරණයක් වෙනවා අර බිමේ බිල්ඩිමක් බලෙන් හදනවට වඩා. ඒ නිසා අපි සතුවේ ඉන්නේ බරපතල රටවල් දෙකක්. රටවල් දෙකෙන් චීනය ඊටාම වේගෙන් ඉස්සරහට යනවා.
ඊටාම වේගවත්. හැබැයි ඉන්දියාව ඊටාම ශක්තිමත්ව ඉස්සරහට යනවා. වේගවත්ව නෙමෙයි. වේගවත්ව යන රටකුත් ශක්තිමත්ව යන රටකුත් ඒ ශක්තිය තියෙන ඩෙමොක්‍රසි එක්ක අපි ගණදෙනු කරන්න වෙලා තියෙනවා. අපිට තියෙන ශක්තිය තමයි මේකත් මට කියන්න ඉඩ දෙන දන්නාත් අපිට රටක් විදියට තියෙන ශක්තිය තමයි ඇත්තටම අපේ තියෙන ඩෙමොක්‍රටික් වැලියුස් ටික. අපි ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. යුද්ධ වලට මුහුණ දීලා තියෙනවා. අපිට බරපතල හමුදා ඉඳලා තියෙනවා. හැබැයි මොනවා තිබුණත් අපේ රටක් විදිහට අපේ රට අර ප්‍රජාතන්ත්‍රීය සමාජය තුළ ඉතාම සුන්දර ආකෘතියක් අපි හදාගෙන තියෙනවා. එහෙනම් මේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය ඉන්දියාවත් එක්ක අපි තරඟ කරනවා නම් නෙමෙයි ලෝකෙත් එක්ක අපි තරඟ කරනවා නම් අපි එහෙම කියමු. අපි ආරක්ෂා කරගත යුතු එක ප්‍රධාන දෙයක් තමයි අපි සතෝ තියෙන මේ ප්‍රජාතන්ත්‍රීය ඉඩ. ඒක තමයි පරද්දන්න අමාරු එක. ඒකයි මම කියන්නේ චීනය පරද්දන්න ලේසිද නැද්ද කියන එක නෙමෙයි. නමුත් චීනය ශක්තිමත් රටක් වෙයි. හැබැයි ශක්තිමත් දිලිසෙන රටක් බවට පත් වෙන්න ඉන්දියාවට තියෙන හැකියාව පොටෙන්ෂල් එක මගේ තේරුම් ගැනීම අනුව චීනයට වඩා වැඩි. ඒ නිසා ඔබේ ප්‍රශ්නෙට මේ රටවල් දෙක කළමනාකරණය කරන්න ඕන. ඒකෙදි ඉන්දියාව කළමනාකරණය කිරීම ඉතාම බරපතල එකක්. අපිට මේ මොහොතේ මේ රටවල් දෙකම උදව් කරලා තියෙනවා. ඒ වගේම චීනයේ අපේ ගනුදෙනු අතර පොඩි ඉතිහාසයක් තියෙනවා. හම්බන්තොට වරාය, ඒ වගේම මෙහෙ ගත්තොත් එහෙම වරාය නගරය මේ වගේ එකක්. ඉන්දියාවත් ඒ වගේම අපිට දැන් මේ වෙලාවේ උදව් කරනවා. ඉතින් මේක ඊටාම බුද්ධිමත්ව ගහන්න ඕන මැච් එකක්. මෝඩ විදියට ගහන්න ගියොත් අවුට් වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩාවෙන් අපිට සමුගන්න වෙන්න පුළුවන්. හැබැයි අපි බුද්ධිමත්ව ගැහුවොත් අපිටත් අර 94 වගේ ලෝක කුසලානේ දක්වා යන්න පුළුවන්. ඔබතුමා හිතන්නේ අපි මේක කළමනාකරණය කරන විදිහ හරි කියලාද? මම කියන්නේ ආණ්ඩු පක්ෂයකින් තොරව මොකද පසුගිය රජය ආපු ගමන් අපි දන්නවා පූත්තිරි ව්‍යාපෘතිය යම්කිසි නැවැත්වීමකට ලක් කරා. නෑ ඇත්තටම දන්නාත් මෙතනදී ආර්ථිකයයි විදේශ සම්බන්ධතාවයි දෙකම ඉතාම වැදගත්. ඇත්තටම විදේශ සම්බන්ධතා කියන්නේ ස්ට්‍රැටජික්ස් උපක්‍රම. විදේශ සම්බන්ධතා කියන්නේ නිකන් නිස්කලංකව බ්‍රසල් වලට ගිහිල්ලා විවේකව ඉන්න එකක් නෙමෙයි. ඒක වෙන ජොබ් එකක්. එතකොට මේ විදේශ සම්බන්ධතා ජාලය ශක්තිමත් කිරීම ඇතුළේ විතරයි අපි වාගේ පොඩි රටකට පවතින්න පුළුවන්. මොකද අපිට ලොකු මුදල් නැහැ, විශාල ආමි එකක් නැහැ. UN එකේ අපේ නියෝජිතය නැකිට ගමන් අනිත් අය අපි දිහා බලන්නේ. අපි ලෝක ගෝලයේ පුංචි රටක්. හැබැයි අපිට පුළුවන් මේ විදේශ සම්බන්ධතා පැත්ත ශක්තිමත්ව උපක්‍රමිකව කුඩ නැගුවොත් ඒක මේකට විශාල බලපෑමක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉන්දියාවයි චීනයයි කළමනාකරණය කිරීම ආර්ථික වශයෙන් කරන ප්‍රමාණය ඇති. මේ දෙකම ආර්ථික වශයෙන් කරන්න පුළුවන්. හැබැයි විදේශ සම්බන්ධතා පැත්තෙන් උදාහරණයකට ඇත්තටම ලක්ෂ්මන් කදිරගාම සෙන්ටර් එක වගේ ඉන්දියානු සෙන්ටර් එකක් දාන්න ඕන. ඒකේ වැරද්දක් නෑ. ඉන්දියාව ගැන හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ඒකට ඉන්දියාවත් එක්ක සම්බන්ධතා පවත්වන්න පුළුවන්. අපිට ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ වගේ මේ විදේශ අමාත්‍යාංශයට තවත් විශාල වගකීමක් රට ඇතුළේ ඉඳලා කරන්න තියෙනවා කියලා මට හිතෙනවා. විදේශ අමාත්‍යාංශය කියන්නේ එළියට ඇම්බැසිඩර්ස්ලා යවන එකක් කියලානේ අපේ රටේ ඉස්සර තිබුණේ. ඒක එහෙම එකක් තමයි. හැබැයි දැන් ඇමරිකන් ඉන්දියන් විදේශ අමාත්‍යාංශය රට ඇතුලේ කරන මැදිහත් වීම ඊට වඩා විශාලයි. ඉතින් අපි ඒකට විශාල ඉඩක් දෙන්න ඕන. ඒක හරියට කරනවද නැද්ද කියන එක නෙමෙයි මම කියන්නේ හරියට කළ හැක්කේ ඉකොනොමි එක වගේම රාජතාන්ත්‍රික සම්බන්ධතා සම්බන්ධ උපක්‍රමික තැනකට ගමන් කිරීමෙන්. ඒ කියන්නේ කාටවත් යටත් වීමනුත් නෙමෙයි අනවශ්‍ය ලොකු බලපෑමක් කිරීමනුත් නෙමෙයි. යටත් විය යුතුත් නැහැ බලපෑම් කළ යුතුත් නැහැ. මේ දෙක මැද්දේ ඉන්න නම් උපක්‍රමික විය යුතුයි. හොඳයි. ඔබතුමා මම විදේශීය සම්බන්ධතා සම්බන්ධයෙන් අහලම නැති මානයක් තමයි ඔබතුමා ඉදිරිපත් කරේ. බොහොම ස්තුතියි ඒ හැදෑරීමට. මම ඊට පස්සේ ඔබතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමා ආනයන ආදේශනය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඔබතුමා කිව්වා වගේ ඇඩ්වොකාට් ආයතනය අපි නම් විශ්වාස කරන්නේ බොහොම ඉල්ලුම සැපයුම මත පදනම් වෙන ක්‍රමවේදයක්. දැන් ආනයන ආදේශනය නිසා දැන් මේක අපි කියන්නේ එක්ස්චේන්ජ් රේට් එකෙන් කන්ට්‍රෝල් කරනවට ඔබතුමා
දරන්නේ මොන වගේ අදහසද? ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් අපි ආනයන වල මිල වැඩි කරන්න පුළුවන් එක්ක බද්දක් ගහලා ආනයනය කරන තැනට. එහෙම නැත්නම් අපේ රුපියලේ අගයට ඩොලර් එක දරන අනුපාතය ඉහළ ගියාට පස්සේ නිකම්ම ආනයන වල මිලට බලපෑමක් එල්ල වෙනවා. එතකොටත් ඒකේ මිල ඉහළ යනවා. ඒ ක්‍රමය නැතුව ඇයි ආනයන තහනම් කිරීමෙන් හෝ ආනයන වලට ඉහළ බද්දක් දැමීමෙන් ආනයන ආදේශනය හොඳයි කියලා නෑ එහෙම හොඳ නෙමෙයි. මේ මොහොතේ කළ හැකි එක උත්සාහයක් තමයි මේක. දැන් ඔබ දන්නවනේ දැන් අද වෙනකොට අපිට ඩොලර් අඩුවීම මීට මාස 7-8කට ඉස්සෙල්ලා උපකල්පනය කරලා ගත්ත තීරණයක්. ඒ කියන්නේ ඇත්තටම විවෘත ඔබ ආයතනය වගේම ඔබ වැනි අය තරුණයෝ බලාපොරොත්තු වෙන ආකාරයට මේ විවෘත වෙළඳපොළ ඇතුලේ ඇත්තටම විවෘත වෙළඳපොළ ඇතුලේ මේක අපි ඔක්කොම ආරක්ෂා වෙන්නේ ඒ වෙළඳපොලේ වේගය එක විදිහට යනවා නම්. හැබැයි එහෙම නැතුව මේ අපිට විවෘත වෙළඳපොළ ඇතුලේ මූල්‍ය නැත්නම් අපිට ආදායම ලැබෙන ක්‍රම ඊටාම සීමා වෙලා තියෙන තැනකදී වෙළඳපොළ ආනයනය කරන වෙළඳපොළ විශාල වශයෙන් විවෘත වීම ඇතුලේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. දැන් උදාහරණයකට විවෘත වෙළඳපොළේ අපිට තීරණය කරන්න බැරි ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබ දන්නවා 2015 පස්සේ කාලේ මම ඔයලා බැලුවා සමහර කාලවල මේ ඇත්තටම මේ අවශ්‍ය නැති දේවල් මට අවශ්‍ය නැති නෙමෙයි රටටම අවශ්‍ය නැති දේවල් ඕන තරම් ආනයනය කරනවා. දැන් තනකොළ ආනයනය කරලා තිනවා බහලා තියනවද? තනකොළ ආනයනය කරලා තියෙනවා 2017 විතර. ඒ තනකොළ කියන්නේ අර සමහර කිරිගවයන්ට කන්න තියෙන විශේෂ තනකොළ జాතියක් ඕස්ට්‍රේලියාවෙන් ඒවා අර මේ රෙඩිමේඩ් කරලා මේ කැටි කරලා හදපු ගණීභවණය කරපු තනකොළ කුට්ටි ආනයනය කරලා තියෙනවා. ඉතින් ඒක කාට හරි කිව්වොත් hina වෙන්න පුළුවන්. නමුත් එහෙම කරනවා. ඒ කියන්නේ ඒක හේතුව මොඩකමකට කරපු එක නෙමෙයි. කවුරු හරි මේ බිස්නස් එකක් එතන තියෙනවා. ඒතකොට ඔබ කියන විවෘත ආර්ථිකය ඇතුලේ ඒකටත් ඉඩක් තියෙනවා. ඒතකොට ඒකත් කරනවා. ඉතින් ඒ වගේ ඇත්තටම මේ අර එළියෙන් ආනයනය කරන එකේ අසීමිත විදියට වියලි මිරිස් ආනයනය කරන්න පුළුවන්. ඉතින් එතකොට මෙතන මිල අඩු වෙනවා. පිටකොටුවේ වෙනද ක්‍රියාදාමයේ ඉස්සරහට යනවා. බඩු පේන්න තියෙනවා. ඒ ප්‍රවාහන ප්‍රශ්න අඩු වෙනවා. ගල් නෑව බුල් නෑව පැත්තේ වියලි මිරිස් ටික මෙහාට එන එක නවතිනවා. ප්‍රශ්න ගොඩක් වෙනවා. හැබැයි ඒ වුණාට මේක ගැන මේ වගේ වෙලාවක ඉන්ටෙන්සිව් කෙයාගේ ඉන්න වෙලාවක හැසිරෙන විදිහයි සාමාන්‍ය තත්ත්වයේ හැසිරෙන විදිහයි වෙනස්. ඒ නිසා මම විශ්වාස කරන්නේ හැමදාම ආනයන ආදේශන කියලා අපි මේක වහන්න පුළුවන් කියලා. එහෙම එකක් නෙමෙයි. හැබැයි අමාරුම තැනකදී යම්කිසි කළමනාකරණයක් කිරීමේ වැරද්දක් නැහැ. ඒ නිසා තමයි මේ තත්ත්වයට අපිට යන්න පුළුවන් උනේ. මම කියන්නේ ඉදිරියේදී මම විශ්වාස කරනවා මම බලාපොරොත්තු වෙනවා එහෙම කිසිම බරපතල ආණ්ඩුවක සීමාවක් නැති. නමුත් පුද්ගලයෝම තමන්ගේ choice එක මතුවම සීමාව ඇති කරන ආනයනය අඩු වෙච්ච අපේම දේවල් වැඩි වෙච්ච ආර්ථිකයක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකට මම ඉස්සරහට යන මම ඩෙමොක්‍රටික් ඔබට මම තේරෙන්නේ නැති මම මේ ඩෙමොක්‍රටික් වැලියුස් එක්ක බොහොම පැහැදිලිව ඉන්න කෙනෙක්. ඩෙමොක්‍රටික් වැලියුස් වල තියෙන වැදගත්කම තමයි දනනාත් ඩෙමොක්‍රටික් රටක් තමයි අන්තිමටම වැටෙන්නේ. දැන් ලෝකේ රටවල් වැටෙන එක අපි ගණන් හැදුවොත් ඉස්සල්ලාම වැටෙන්නේ උත්තරේ ගැන සාකච්ඡාවක් කරන්නේ නැති රටවල්. දැන් ඩෙමොක්‍රසි වල තියෙන වටිනාකම තමයි මේක වැටෙන්න තියෙන උත්තරේ අපි සාකච්ඡා කරනවා. එතකොට හොඳ උත්තරයට ඉඩක් එනවා. ඒ හින්දා ලෝකේ අඩුවෙන්ම වැටෙන්නේ නැත්නම් අන්තිමටම වැටෙන්නේ වැඩියෙන්ම ඩෙමොක්‍රටික් රටවල්. ඒක තමයි මගේ තේරුම් ගැනීම. ඒ නිසා මම හිතන්නේ දැන් ඇමරිකාවට තියෙන විශාලම ශක්තිය මමත් එහි ඉගෙන ගත්ත කෙනෙක්. ඒ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ, ඒ රටේ සමාජ අවකාශය ඇතුලේ, ඒ රටට විරුද්ධව තියෙන මතයට පවා විශාල ඉඩක් තියෙනවා. හැබැයි ඒක දිනන්නේ නැහැ. දිනන්නේ වෙන දේවල්. හැබැයි අවසානයේටම පරදින්නේ එහෙම රටවල්. නැතු එක්කෙනෙක් විතරක් තීරණය කරන රටක් ගත්තොත් අපි හිතුවොත් එහෙම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 5 දෙනා විතරක් තීරණය කරන රටක් ගත්තොත් ඒ රට වැටෙන්න තියෙන ඉඩ වැඩි. නැත්නම් ඉක්මන වැඩි අර රටකට වඩා. ඒ හින්දායි මම කිව්වේ චීනයයි ඉන්දියාවයි ගැන මම හිතද්දි මම ඉන්දියාව ගැන තියෙන බලපෑම බලය බය මට වැඩි කියලා බය නෙමෙයි මම කියන්නේ බය කියලා කිව්වේ ඒ රට ඉස්සරහට යනවා ඇත්තටම. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක මම කියන්නේ පෞද්ගලිකව මේ රජයේ විදිහට නෙමෙයි අවංකවම කියන්නේ. මොකද රජයේ පැත්තෙන් අපි මේවා ගැන කතා කරලා නැහැ. නමුත් ඔබ මගෙන් පෞද්ගලිකව අහන නිසා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි
මේ යන ආකෘතිය ඇතුලේ අපිට ඉඩ තියෙනවා. ඔබ අහුවේ මූලික වශයෙන් මේ ආනයන ආදේශන මේ විදිහට කළමනාකරණය කරගෙන හැබැයි යම්කිසි කාලයකට පස්සේ අපිට විවෘත ඉස්සරහට යන්න පුළුවන් වෙයි. අපි එතනට යා යුතුයි. හොඳයි. ඒ වගේම මම කැමති දැනගන්න ලංකාවේ අපි ඕනම ආර්ථිකයක මූලික සාධක තුනක් ගැන කතා කරනවානේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියලා. දැන් මේකෙන් අපි දකින විදියට මේ හතරටම මොනවා හරි බලපෑම් කිහිපයක් තියෙනවා. අපි භූමිය පැත්තෙන් ගත්තොත් එහෙම රජයට තමයි භූමියේ 80ක් විතරමයි තියෙන්නේ. ඒකේ රක්ෂිත කොටසක් තියෙනවා. මම හිතන්නේ ඒක රජය තියාගෙන ඉන්න එක හොඳයි. ඒක ගැටලුවක් නැහැ 30ක් වගේ. නමුත් 50%ක්මයි තියෙන්නේ රජයට. ඒ නිසා අර ගොවියන්ට එහෙම සමහරලාට ජනාධිපතිතුමත් මම දැක්ක අහලා තියෙනවා මෙච්චර පෝරත් සහන මිලට ලබා දීපු කාලෙදී ලබා දීලා සහතික මිලවල් දීලා හැම රජයක්ම මෙච්චර කරත් ගොවියෝ දියුණු වෙන්නේ නැහැ. මොකද අපිට හිතෙන දේ තමයි ඔවුන්ට ඉඩම් වල අයිතිය නැති නිසා මේකට තාක්ෂණයක් ගේන්න ඒ වගේ දෙයක් කරගන්න අපහසුයි කියන එක. මහවැලි ව්‍යාපෘති හරහා ජලය ලබා දීම මේ වගේ විශාල දේවල් කරලා තිබුණා. මේ භූමිය සම්බන්ධයෙන් ජනතාවට අයිතිය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමා සමාජ විද්‍යාත්මක කෝණයකුත් ඔබතුමා ගාව තියෙනවනේ. මම ඇත්තටම මෙහෙමයි. ඒක දැන් ඔබේ අර මූලික නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධයි ඒක. ඒ කියන්නේ භූමිය සම්බන්ධව අගය පුද්ගලයන්ට ලබා ගන්න පුළුවන්. භූමිය දැන් රජයේ ඇත්තටම මම පෞද්ගලිකව එකඟ නෑ 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධව මට තියෙන බරපතල විවේචනයක්. මම විශ්වාස කරන්නේ අපේ රටේ විශේෂයෙන් මධ්‍යම පාන්තික වැවිලි කර්මාන්තය විනාශ වුණා කියලා 72 LRC පනතෙන්. ඒ මගේ පෞද්ගලික අදහස ආණ්ඩුවක් විදියට නෙමෙයි. මම හිතන්නේ මේ LRC පනත දෙක මේක අපි ඇඩ්මිනිස්ටර් කරපු විදිය මේක අපි කළමනාකරණය කරපු විදිය අද වෙනකොට ඉතාම බරපතල වැරද්දක්. පත්වෙච්ච ආණ්ඩු හුඟක් වගේ ප්‍රධානීන්ට අක්කර 50 100 කෑලි දීලා මේ රට වෙනුවෙන් ගත්ත ඉඩම් ඔක්කොම පෞද්ගලීකරණය වෙලා තියෙන විවිධ විදියට. එතකොට මේ ඉඩම් සම්බන්ධව අපේ රටේ 72 ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට ආණ්ඩුව සතුව යම් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඔබ ඔය කියන ගොවියා ඇත්තටම ශක්තිමත් ගොවියෙක් නොවීමේ හේතුව ගොවියා අඳ ගොවියෙක් වීම නිසා නෙමෙයි. අඳ ගොවියාගේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඇත්තටම ගොවිතැන කියන එක ගොවිතැන කියන එක යාන්ත්‍රික නොවීම. අනිත් එක ගොවිතැන කියන එක කමර්ෂල් නොවීම. මේ දෙකම ප්‍රශ්නයක් විදිහට ලංකාවේ තියෙනවා. දැන් තමයි ගොයන් කපන මැෂිමක් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇත්තටම ගොවිතැන කියන එක යාන්ත්‍රික වීම අත්‍යවශ්‍යයි. මේක ඇත්තටම අපි ඔය මාක්ස්වාදයේදී උගන්වන්නේ ඇත්තටම දැන් ගොවියා කියන එක්කෙනා ඇත්තටම අර දුගියෙක් නොවි නිර්ධනයෙක් වෙන්න ඕන කියලා. එතකොට තමයි ඒක ධන ඉස්සර ක්‍රමය ඇතුළට යන්නේ කියලා. දැන් දුගී බව කියන එක සම්බන්ධයි දැනුමට, යාන්ත්‍රික දැනුමට, ඒකේ පරමාර්ථය පිළිබඳ දැනුමට සම්බන්ධයි. අපේ රටේ ගොවිතැන දුගීභාවයෙන් එළියට ගැනීමේ විශාල අභියෝගයක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ජනාධිපතිතුමාත් අහලා තියෙන්නේ ඔබතුමාලා ඇයි මෙහෙම ඉන්නේ කියලා. ඒ නිසා මේ ගොවිතැන දුගීභාවයෙන් එළියට ගන්න නම් මේකට යාන්ත්‍රික තත්වය ගේන්න ඕන. ඒ වගේම අලුත් විද්‍යාත්මක දැනුම් ගේන්න ඕන. දැන් අපි ගත්තොත් ඊශ්‍රායල් වගේ රටක් පොඩි මහන්සියක් ඇතුලේ විශාල අස්වැන්නක් ගන්නවා. ඒකට අලුත් විද්‍යාත්මක දැනුමක් ගෙනත් තියෙනවා. තුන්වෙනුව මේකේ කමර්ෂල් ඇග්‍රිකල්චර් concept එකකට යන්න ඕන. හතරවෙනුව අපේ රටේ බෙදා හැරීම සහ එකතු කිරීම මාකට් එක මේ කුඩා පරිමාණ මේ ගොවි සමාජයේ ඇතුළට යන්න ඕන. දැන් උදාහරණයකට අපිට දැන් තියෙනවා දැන් හිතන්නකෝ අපිට දැන් තියෙනවා සුපර් මාකට් චේන් එක. ඒතකොට මේකට ඕන කරන එළවලු නැත්තම් මේකට ඕන කරන බඩු මේකට ඕන කරන කෘෂිකාර්මික දේවල් රටේ තියෙනවා හැමතැනම තියෙනවා. හැබැයි දැන් හිතන්නකෝ අපි ගත්තොත් එහෙම හෙට්ටිපොළ තියෙන කාගිල්ස් එකට කෙහෙල්මුව ගේන්න වෙලා තියෙන්නේ ඇඹිලි පිටියේ. ඒ හේතුව අර ඒ කෘෂි කර්මාන්තය ඇතුලේ බෙදා හැරීම සම්බන්ධව ශක්තිමත් ක්‍රමවේදයකට අපිට යන්න බැරි වෙච්ච නිසා.
ඒ නිසා මේ හයිටෙක් තියෙන කාලේ, ඔක්කොටම මොබයිල් ෆෝන් තියෙන කාලේ, ඇප් තියෙන කාලේ අපි තල 4කින් විතර කෘෂිකර්මාන්තය ඉදිරියට ගන්න ඕන. ඒකෙන් තමයි ඔබ ඔය කියන ප්‍රශ්නේ නිරාකරණය වෙන්නේ. ඒ කියන්නේ දුගීභාවයෙන් එළියට එන්න නම් එක පැත්තකින් මේකට යාන්ත්‍රීකරණය ගේන්න ඕන. තව පැත්තකින් මේකට කමර්ෂල් නැත්තම් වෙළඳමය අදහස ගේන්න ඕන. තුන්වෙනුව මේකට මේ ක්‍රමවේදයට යම්කිසි ආකාරයක අලුත් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම ගේන්න ඕන, අලුත් බීජ, අලුත් දැනුම. හතරවෙනුව බෙදා හැරීමේ ජාලයේ මාකට් එක. එතනදී රජයට සම්බන්ධතාවයක් තියෙනවා. දැන් අපිට කුපනිසලා ඉන්නවා, අපිට ආර්ථික සංවර්ධන නිලධාරීන් හැම ගමටම ඉන්නවා. ඒ ගමේ තියෙන සම්පත් ටික එයා දන්නවා. මේක කළමනාකරණය කරන්න ඕන. අන්නතර රජයයි පෞද්ගලිකයන්සේ එකතු වෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ තල හතරම මේකට එකතු කිරීමෙන් අපිට පුළුවන් වෙයි ඊ타ත්ම ශක්තිමත් කෘෂිකාර්මික ව්‍යවසායකෙක් හදන්න. අපි ගොවියා කියනවට වඩා එහාට ගිය වචනයක්. ඒ කෘෂිකාර්මික ව්‍යවසායකයා හැදීමේ අභියෝගය දිනුවේ නැත්තම් ඒක හේතුව මේ අඳගොවියා වීම නෙමෙයි. ඒක පොඩි ප්‍රශ්නයක් විතරයි. හැබැයි ප්‍රශ්නේ බරපතලව තියෙන්නේ මම අර කියපු කරුණු හතරේ. හොඳයි. මම කැමති ආර්ථික අර්බුදයේ පැත්තට අපි ආර්ථික අර්බුදයේ කොටස් ගැන කතා කරා. ඉන් ඔබට එන්න විශේෂයෙන්ම දැන් මේ ආර්ථික අර්බුදයෙන් එළියට පැමිණීම සම්බන්ධයෙන් තව සාකච්ඡාවක් තියෙනවා. පක්ෂ කිහිපයක් එකතු වෙලා මොනවා හරි එකඟ වෙන පොදු රාමුවකට ඇවිල්ලා මේ අපහසු ප්‍රතිසංස්කරණ ටික කරමු කියලා. ඔබතුමා කියපු අර දේශපාලන අභිලාෂය ඇතුලේ එකතු වෙලා මේක කරමු කියලා. මොකද ඔබතුමා කියපු දේ අනුව ඒ පක්ෂත් ඒකට එකඟ වෙනවා නම් 73 වසරක ප්‍රශ්නයක් නම් මේක ක්‍රමක්‍රමයෙන් මෝදු වෙමින් ඉන්නේ කවුද හරිද කියනට වඩා ඇයි එක පක්ෂයක් විතරක් දේශපාලන ඔවුන්ගේ තියෙන අපි කියන්නේ පොලිටිකල් කැපිටල් එක සැක්‍රිෆයිස් කරන්න අපි ඔක්කොම එකතු වෙලා ඒතකොට ජනතාවගේ සහායත් ගන්න පුළුවන් මේ අමාරු ප්‍රතිසංස්කරණ ටික කරමු. එතකොට අර ඔබතුමා කියපු ප්‍රධාන තුන සමහරලාට ණය නැවත කේවල් කිරීම සම්බන්ධයෙන් විනිමය අනුපාතයේ යම්කිසි වෙනසක් කරන්න අවශ්‍ය නම් IMF එකට යන්න අවශ්‍ය නම් මේ වගේ දේවල් ගැන බරපතල ආර්ථික ප්‍රතිසංවිධානයක් කරගන්න පුළුවන්. ඔබතුමාගේ කියවීම මොකක්ද? එහෙම කරන්න පුළුවන්ද? අපේ ඔබතුමාට සමාජ විද්‍යාව ගැන හොඳ අත්දැකීමක් තියෙනවා. කලින් අත්දැකීම් නම් එච්චරම සුබවාදී නෑ මං හිතන්නේ. ඔබතුමා මෙහෙමයි මට හිතෙන්නේ දනනාත් ඒක yes no ඒ කියන්නේ ඇත්තටම අපිට දේශපාලන ධාරාවේ එකඟතාවක් තිබීම අත්‍යවශ්‍යයි. බරපතල අපි කියන්නේ substantial changes ඒ කියන්නේ බිම පවතින වෙනස්කම් ටිකක් කරන්න නම් හුදු ආණ්ඩු මාරුවට එහා ගිය බරපතල දෙයක් අවශ්‍යයි. එහෙම කරපු උත්සාහ කරපු සමහර ඔය ජාතික රාජ්‍යයන් ගොඩක් අසාර්ථක වුණා. ජාතික රජයන්. හැබැයි 1970 77 එහෙම එකක්. ඒකේ ප්‍රොඩක්ට් එක හරිද නැද්ද නෙමෙයි මම කියන්නේ. ඒ උත්සාහය සාර්ථක වුණා. ඒ කියන්නේ 70 77 වාමාංශික ව්‍යාපාරයයි ශ්‍රී ලංකා එකයි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවට 3/2 බලයක් ආවා. ඒ ආණ්ඩුව ඔය ඒ කාලේ ඒගොල්ලෝ නිවැරදි කියලා හිතපු LRC පනත වගේ අමාරු පනත්. ඒ කියන්නේ මේ රටේ පෞද්ගලික අංශෙ තිබිච්ච ඉඩකඩම් ඔක්කොම පවරගත්තා. ඒක ලොකු පනතක්. ඒ වාගේ පනත් ගෙනාවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා. අලුතෙන් සංස්ථා 83ක් විතර දැම්මා. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විශාල වෙනසක් කරා. එතකොට දැන් ඒ කාලේ ඒක ඒ ආණ්ඩුවට ඔබ ඔය කියන කණ්ඩායමක් එකතු වුණා. ඒගොල්ලන්ට පොලිටිකල් විල් එක දේශපාලන අභිලාෂය තිබුණා. ඒගොල්ලෝ කරා. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක වැරදුනා. ඊට පස්සේ තනි ආණ්ඩුවක් විදිහට ජයජයවර්ධන මැතිතුමා තමයි කරේ. ඊට පස්සේ ඔක්කොම හවුල් ආණ්ඩුත් තිබුණා, තනි ආණ්ඩුත් තිබුණා. හැබැයි ඒ වගේ ඒ වෙනස එහෙම උනේ නැහැ. ඒ නිසා මට හිතෙන්නේ අපිට ආර්ථික මොඩලය ගැනත් දේශපාලන මොඩලය ගැනත් යම්කිසි එකඟතා පද්ධතියක් හදපු දේශපාලනයක් විසින් මේ සමහර ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක මම දන්නවා. නමුත් විශේෂයෙන් මේ ආණ්ඩුවටත් විශාල බලයක් තියෙනවා. හුඟ කාලයකට පස්සේ 3/2 ආණ්ඩු බලයක් තියෙන නිසා මේ ආණ්ඩුවත් උත්සාහ කරන්නේ අපේ ආණ්ඩුවත් උත්සාහ කරන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න, අලුත් ආර්ථික වැඩසටහනක් ගේන්න. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච නැති බරපතල ලෝක පරිමාණ වසංගත තත්යකටත් මුහුණ දෙමින් තමයි මේක කරන්නේ. දැන් ඒක නිමා වෙයි කියලා හිතනවා. හැබැයි අපිට අර මේ අභියෝග දෙක දේශපාලන අභියෝගයයි ආර්ථික අභියෝගයයි දෙකම කොහොමද අපි සමහන් කරන්නේ කියන එක ගැන හිතන්න ඕනේ. ඇත්තටම දරනාත් ලංකාවේ විශාල සංවාදයක් තියෙනවා. සමහරු විශ්වාස කරනවා රටේ ඉස්සල්ලා විසඳන්න ඕන ආර්ථික ප්‍රශ්න කියලා. ඔය ජයාජයවර්ධන මහත්තයාගේ ඉඳලා
රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ අය හුඟක් අය ඒක කල්පනා කරා. ආර්ථික ප්‍රශ්න විසඳුවාම අනිත් එක නිකම් විසඳෙනවා කියලා. තව සමහර අය කල්පනා කරනවා දේශපාලන ප්‍රශ්න විසඳලා. ඔය සුළු ජාතිකයන් සහ අපිත් ප්‍රධාන ජාතිකයත් කල්පනා කරනවා මේ හොඳ ව්‍යවස්ථාවක් ඒක විසඳුවාම අරක විසඳෙනවා කියලා. හැබැයි මේ දෙකම දේශපාලන ප්‍රතිසංස්කරණත් ආර්ථික ප්‍රතිසංස්කරණත් කියන දෙකම එකටම යන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඉන්දියාව එහෙම කරලා තියෙනවා. ඉන්දියාව ඇත්තටම පොඩ්ඩක් දුරට දේශපාලන ප්‍රතිසංස්කරණ ඉස්සෙල්ලා කරා. නමුත් මේ දෙකම එකට යනවා ඒගොල්ලන්ගේ. ඒ නිසා අපිත් මේ දෙකම එකට ගෙනියන්න වෙනවා. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අලුත් ආර්ථිකයක් ගේන්න බෑ අලුත් ආණ්ඩු ක්‍රමයක් නැතුව. ඒ කියන්නේ හැමදෙනාම මේ රටේ පුරවැසියෝ කියන අදහස එන පරිදි මේක හදන්න ඕන කියන එක. ඒ නිසා අපිට මේක ශාස්ත්‍රීය භාෂාවෙන් කියන්න පුළුවන් පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකික රාජ්‍ය. ඒ කියන්නේ post colonial Sri Lankan state කියන එක redefine කරන්න වෙනවා. politically සහ economically දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන්. හොඳයි. මම ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා සමාජ විද්‍යාඥයෙක් සහ ඒ ගැන හදාරලා තියෙන නිසා දැන් අපේ ඕනම සමාජ ක්‍රමයක අපි අර ඉන්න අමාරු කට්ටියව රැකගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා social security net එකක්. ඉතින් ලංකාවේ දැනට මම හිතන්නේ ක්‍රියාත්මක වෙන මූලික වැඩසටහන් කිහිපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන එක තමයි සමෘද්ධිය ඊට අමතරව ආබාධිත අයට රණවිරුවන්ට විවිධ වැඩසටහන් තියෙනවා. මේකේ ප්‍රධානම එක තමයි සමෘද්ධිය. ඉතින් අපිත් නිතරම කියන දෙයක් තමයි මුදල් අමාත්‍යවරයා අයවැයෙන් සමෘද්ධියට වියදම් කරන මුදලෙන් භාගයක්ම ශ්‍රී ලංකන් එයාලයින් එකේ අවුරුද්දක පාඩුවට යනවා කියලා. දැන් සමෘද්ධිය වගේ වැඩසටහනක් අපේ දුප්පත් මිනිස්සුන්ව රැකගන්න කොහොමද මේක ටාගට් කරන්නේ? මොකද මම හිතන්නේ දත්ත බැලුවාට පස්සේ සමහරලාට පේන දෙයක් තමයි මේ සමෘද්ධිය වැඩසටහන තරමක් දේශපාලනීකරණය වෙලා පැවතිච්ච රජයන් ගණනාවක් යටතේම ඕන් ගොඩක් වෙලාට මුදල් account එකෙන් එළියට ගන්න එක්ක අලුත් අවුරුද්දට එහෙම නැත්නම් නත්තල් සමයට. එතකොට ඕන් ඇවිල්ලා වැඩසටහනේ සිටිය යුතු අය නොවීමට ඉඩ වැඩි. ඒ වගේම ඉන්න ඕන කට්ටිය වැඩසටහනෙන් එළියේ ඉන්නේ. මේක ටාගට් වෙලා නැහැ හරියාකාරයට. ඔබතුමා සමාජ විද්‍යාවේ මේක කොහොමද පැහැදිලි කරන්නේ? කොහොමද මේක හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඇත්තටම මේකේ මේ අපේ සමාජයේ ඉතාමත්ම අර දරිද්‍රතා රේඛාවේ යටම තීරුව ආරක්ෂා කරගත යුතුයි. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ආරක්ෂා කර ගැනීම සඳහා ගත එක උත්සාහයක් තමයි මේක. ඒ වගේම දැන් අලුතෙන් ඊට වඩා ටිකක් උඩින් ඉන්න ඊට මධ්‍යම පන්තිය නොවූ නමුත් දරිද්‍රතා රේඛාවෙන් උඩ ඉන්න සමාජ කොට්ටාසෙත් ඉතාමත්ම අමාරු තැනක ඉන්නේ. මේවර අයවැයෙන් විශේෂයෙන්ම ජීවන අර එක පැත්තකින් මේ අපි යටිතල පහසුකම් ඒ වගේම ජීවන අවශ්‍යතා සඳහා විශාල මුදලක් වැය කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. මේ මැක්‍රෝ නෙමෙයි මයික්‍රෝ ඉකොනොමි එක ඇතුලේ සුද්ධ ආර්ථිකය ඇතුලේ ඉතාම වැදගත් තීරණයක් ඒක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අපි ආණ්ඩුව විසින් යම් කිසි දුරකට මේ සමාජයේ ඉන්න අර මේ කාරක ප්‍රාග්ධනයක් නැති සීඩ් කැපිටල් එකක් නැති කුඩා ව්‍යවසායකයන්ට ශක්තිමත් මැදිහත් වීමක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ සිදු කරනවායි කියලා. ඒකට බිලියන 85ක මුදලක් මිලියන 85000ක් කෝටි 8500ක් වැය කරන්න තීරණය කරලා තියෙනවා මේ අවුරුද්ද ඇතුලේ. ඒක ඔය ඔබ කියපු දරිද්‍රතාස් එකෙන් යටම එකට උඩ කණ්ඩායමට තමයි මේකේ විශාල බලයක් එන්නේ. ඒ වගේම අර ඔබ කියපු සමෘද්ධිය වාගේව ගන්න අයටත් මේකේ යම්කිසි සම්බන්ධතාවක් තියෙනවා. හැබැයි අපිට මේ සමාජ තීරුව ඉතා ඉක්මනින් නිමා කරන්න බෑ. මේ සමාජ තීරුව බල සම්පන්න සවිමත් අය විදිහට ඉතා ඉක්මනින් නිමා කරන්න බැරි වෙයි. මේක ඇතුලේ ප්‍රශ්න ගණනාවක් තියෙන හින්දා ග්‍රාමීය වශයෙන්. හැබැයි අපි ඉදිරියේදී බලමු මේකට වඩා මම විශ්වාස කරනවා රජයේ වර්තමාන උත්සාහය මේ අර කාරක ප්‍රාග්ධනයක් රහිත සුළු නැත්තම් අපේ තියෙන මේ අර අපි කියන මේ ආයෝජන අවශ්‍යතා තියෙන පුද්ගලයන්ව ව්‍යවසායකයන් ලෙස ඉදිරියට ගෙනියන්න ජුකී මැසිමක් වෙන්න පුළුවන්, කිරි ගවයෙක් වෙන්න පුළුවන්, වඩු මැසිමක් වෙන්න පුළුවන්. ඒ වගේ ඊටාම පොඩි නමුත් අවශ්‍යම ව්‍යවසාය පද්ධතියක් ශක්තිමත් කිරීම ආණ්ඩුවෙන් වෙන්න ඕන කියලා. ඒ නිසා ඔබ කියපු අර යටිම මහලේ ඉන්න අය රැක බලා ගැනීමට එහා ගිහිල්ලා
ඊට වඩා යම්කිසි දුරක් ආපු නමුත් අවශ්‍ය කරන අයවට සවි බල ගැනීමේ වැඩසටහනක් මේ ආණ්ඩුව ගෙනල්ලා තියෙනවා. ඒක සමහරු විශ්වාස කරන්නේ අපේ දේශපාලන ව්‍යාපෘතියක් කියලා. ඒක දේශපාලනයක් ඇති. ඔය කෝකෙත් දේශපාලනයක් තියෙනවානේ. හැබැයි ඒ වුණාට ඒකේ විශාල මම දැක්ක ගම ඇතුලේ විශාල ඉල්ලීමක් තියෙනවා ඒකට. විශේෂයෙන් මම කියන්නේ අර කාරක ප්‍රාග්ධනය නැතුව විවසායන් අඩපණ වෙච්ච මිනිස්සු රාශියක් ඉන්නවා. බැංකුවෙන් සල්ලි ගෙවන්න ඒගොල්ලන්ට වත්කමක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට කිරිගාවේක් ගන්න බෑ. ඒගොල්ලන්ට ජුකි මැෂිමක් ගන්න බෑ. වඩු මැෂිමක් ගන්න බෑ. ඒ කණ්ඩායමට ශක්තියක් ලබා දෙන වැඩසටහනක් අපි කරමින් යනවා. ඒක හැබැයි ඒකෙන් සියලු ප්‍රශ්න නිරාකරණය වෙලා සියලු රෝග නිට්ටාවට සුව වෙන්නේ නැහැ. ඒක පොඩි එක වැඩක්. හොඳයි. මම අවසාන වශයෙන් අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි ක්‍රමෙන් සම්ප්‍රාප්ත වෙන්නේ. මම කැමතියි අවසාන වශයෙන් දැනගන්න විශේෂයෙන්ම මේ පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ තෙල් මිල වැඩිවීමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙනවා. මොකද විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේනය අතර ප්‍රශ්නයක් ඇතිවීමත් එක්ක සහ ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවීමත් එක්ක ඒ වගේ ජනතාවට ටිකක් අපහසු ඔබතුමා කියපු අමාරු තීරණ ටිකක් ලබා ගැනීමේ පෙර නිමිති එනවා. මං හිතන්නේ ජනතාවත් ඒකට සූදානම් විය යුතුයි. කොහොමද ඔබතුමා යෝජනා කරන්නේ මේකෙන් ඇත්තටම එළියට එන්න? සාමාන්‍යයෙන් දැනට බොහෝ දිනෙක ආණ්ඩුව සම්බන්ධයෙන් කියන දෙයක් තමයි එහෙම මොකක්වත් වෙන බවක් පේන්නේ නැහැ කියලා. ඒකට IMF එකට යනවද නැත්නම් ඔබතුමා වගේ අපේම ක්‍රමවේදයකින් මොනවා හරි වෙනසක් කරනවද කියලා තාම ජනතාවට ඒ ගැන තේරෙන්නේ නැහැ. මොකද්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? මොකද්ද ඔබතුමා අවසාන වශයෙන් කරන නිර්දේශය? මම හිතන්නේ දැන් ආණ්ඩුවේ අපේ ප්‍රධානීන් යම් කිසි තීරණයක් ගනි. නමුත් මට හිතෙන්නේ අපි මේකෙන් එළියට එන ක්‍රමය බහුමානීයයි. කියන්නේ মালටි ඩයිමෙන්ෂනල් එකක් නෑ. ඒකමානීය නෑ. වන් ඩයිමෙන්ෂන් නෙමෙයි. එකක් තමයි මම හිතන විදියට එක උත්සාහයක් තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දරන උත්සාහය. මම කියන ඒවා මැක්‍රෝ. ඒ කියන්නේ අර ප්‍රධාන ආර්ථිකයේ මිසක මේ ශුද්ධ ආර්ථිකයේ නෙමෙයි. එතකොට එකක් තමයි ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. දෙවෙනි එක අපේ අපනයන ආර්ථිකය සහ අපි දැනට කරගෙන යන ක්‍රමවේදය අපනයනය වැඩි කරන්න බලන එක, ආනයනය සීමා කරන එක, ඊළඟට විදේශ ප්‍රේෂණ වැඩි කරගන්න හදන එක වාගේ ඒවා කරන්න නම් ඒත් අපිට අර පළල් චිත්‍රයේදී ඒ කියන්නේ මැක්‍රෝ ඉකොනොමි එකේ වෙනස්කම් රාශියක් කරන්න වෙනවා. ඒ නිසා එකක් ණය ශ්‍රේණිගත ණය නැවත ප්‍රතිව්‍යුහගත කරන එක, ඊළඟට IMF එක එක්ක මේ සාකච්ඡාව ආරම්භ කරන එක, තුන්වෙනි එක ඒ දෙකම කළා හෝ නොකළා හෝ රට තුල ඉදිරි වර්ෂය හෝ වර්ෂ දෙක ඇතුළත මේ අර ආර්ථික වර්ග දෙකම විදේශ මුදල් ගන්න දෙනු කරන මැක්‍රෝ ඉකොනොමි එකත් ඒ වගේම අපේ පොඩි රට ඇතුලේ රුපියල් ආර්ථිකයත් කියන මේ දෙකම ගමන් කළ යුතු ආකාරය ගැන යම්කිසි ෆ්‍රේම්වර්ක් එකක්, යම්කිසි ආකෘතියකට සාකච්ඡාවක් ආරම්භ කිරීම ඉතාම හොඳයි. මම විශ්වාස කරනවා ඒක දේශපාලන ભેදයෙන් තොරව ආරම්භ විය යුතුයි කියලා. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණාට. ඇඩ්වොකාටා සහ ඇඩ්වොකාටා ප්ලස් විදියට අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ ආචාර්ය චරිත හේරත් මහත්මයා ප්‍රකාශ කරා වගේ හැම අදහසක් සමගම සාකච්ඡා කරන්න. අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකය විවෘත වෙලා මිනිස්සු මහන්සියෙන් වැඩ කරලා ෆ්‍රී එක්ස්චේන්ජ් නැත්තම් මිනිස්සුන්ට නිදහසේ ගනුදෙනු කරන්න තිබුණොත් එහෙම රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා, ලංකාව තව අඩියක් ඉස්සරහට ගන්න පුළුවන් කියලා. නමුත් ඒ මතයමට විරුද්ධ මතවාදත් සමගත් අපි නිතරම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට අද සාකච්ඡාවේ වැදගත්ම කොටස තමයි මේ ආර්ථික අර්බුදයෙන් එළියට එන්න ජනතා නියෝජිතයන් විදියට ඔවුන්ගේ තිබෙන සැලැස්ම සහ ඔවුන්ට තිබෙන දැක්ම කුමක්ද කියලා. මම ඔබතුමාට නැවතත් ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රේක්ෂකයන්ට අපි කියනවා අපිව Facebook කරා, YouTube හරහා සහ සියලුම සමාජ මාධ්‍ය ජාල හරහා අපිව ෆලෝ කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේම තවත් වීඩියෝස් අපි ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ ජනතාවගේ ආර්ථික දැනුම පිළිබඳව වැඩිපුර ගැඹුරු සාකච්ඡාවක් ඇති කරන්න. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.